මම අද දවසේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපොස උසස් පෙළ තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන විෂය යටතේ තියෙන පරිගණක ජාලකරණ පද්ධති පිළිබඳව past papers දෙකක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2018 සහ 19 කියන අවුරුදු වල. ඉතින් ගොඩාක්ම අපේ මේ පාඩමේ මේ නිපුණතාවයෙන් අපිට MCQ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක කොටසක් අනිවාර්යෙන්ම එනවා. ඊටත් අමතරව ගොඩක් වෙලාවට අපිට රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවාමයි. ඉතින් මේ හේතුව නිසා අපි මේ පාඩමේ ප්‍රශ්න එන ආකාරය පිළිබඳව හොයලා බලමු. අපි 2019 බහුවර්ණ ප්‍රශ්න යටතේ තුන්වෙනි එක බැලුවොත් MCQ තුන්වෙනි ප්‍රශ්නය පොදු යතුර සහ පෞද්ගලික යතුර භාවිතයෙන් සිදු කරන ගුප්ත කේතනය සහ ගුප්ත විකේතනය යනුවෙන් හඳුන්වනු ලබන්නේ කියලා අපිට උත්තර පහක් දීලා තියෙනවා. පොදු යතුර සහ පෞද්ගලික යතුර. දැන් මෙතන මොකද්ද මේ වෙන්නේ? දැන් දත්ත අතර කියන්නේ දත්ත ප්‍රභවයක් සහ දත්ත ලබා ගන්න එක අතර දත්ත ගමනාගමනය සිද්ධ වෙනකොට තුන්වන පාර්ශවයකට පුළුවන්කම තියෙනවා ඒ දත්ත හොරකම් කරන්න. ඒ දේවල් වළක්වන්න පුළුවන් විවිධාකාර ක්‍රමවේද ලෝකයේ අත්හදා බලනවා. දැන්ටමත් භාවිතා වෙනවා. ඒ යටතේ තියෙන එකක් තමයි public key and private key කියන එක. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් දත්ත ප්‍රභවයෙන් ඒ කියන්නේ එක කම්පියුටර් එකකින් තවත් කම්පියුටර් එකකට පණිවිඩයක් යවනකොට ඒ පණිවිඩය බැලූ බැල්මටම තියෙන විදිහට නෙමෙයි ඒවා යම්කිසි ආකාරයක පොඩ්ඩක් වෙනස් කරලා එහෙම නැත්නම් අකුරු මාරු කරලා වගේ යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කරලා තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ඉතින් පොදුවේ මේ පණිවිඩය යවනකොට ඒ සඳහා මේක දැන් මේ පණිවිඩය අර විදිහට අක්ෂර මාරු කිරීම අපි කියනවා গুপ্ত කේතනය කියලා. එහෙම නැත්නම් එන්ක්‍රිප්ෂන් කියලා. එතකොට ලැබෙනකොට ඒ අදාළ කරන ලබාගත් පරිගණකයේ වෙත එනකොට එයාට ඒක හරියට කියව ගන්න නම් ඒක විකේතනය කරගන්න ඕනේ. ඒක ඩික්‍රිප්ෂන් එකක් කරගන්න ඕනේ. එතකොට මේ සඳහා මේ සිද්ධ වෙන්නේ public key and private key කියලා මෙතඩ් එකක් අපිට යූස් කරනවා නම් public key එකෙන් කරන්නේ අර data encrypt කරනකොට public key එකක් යවනවා මෙන්න මෙහෙම පණිවිඩයක් එනවා මේක ලබා ගන්න කියන එක. එතකොට private key කියන එකෙන් අදාළ කරන ඒ පණිවිඩය ලබා ගන්න පරිගණකයේ විසින් ඒක යොදාගෙන গুপ্ত විකේතනය කරලා පණිවිඩය කියවා ගන්නවා. පෞද්ගලික යතුර තියෙන්නේ දත්ත ලබා ගන්නා පරිගණකයේ ඇතුලේ. එතකොට මේ විදිහට ක්‍රමවේද දෙකක් එහෙම නැත්නම් පොදු යතුර සහ පෞද්ගලික යතුර දෙකම පාවිච්චි වෙන නිසා අපි මේ ක්‍රමවේදය හඳුන්වනවා අසමමිතික গুপ্ত කේතනය කියලා. අසමමිතික গুপ্ত කේතනය කියලා අපි මේක යොදා ගන්නවා. අපි ඒ අවුරුද්දේම 4 වෙනි ප්‍රශ්නෙට ගියොත් එක්තරා පරිගණක ජාලයක සෑම නෝඩුවක්ම එහෙම නැත්නම් නෝඩ් එකක්ම මධ්‍යගත ජාල උපක්‍රමයකට ඍජුවම සම්බන්ධ කර ඇත. මෙවැනි ස්ථලකයක් හඳුන්වනු ලබන්නේ. ඒ කියන්නේ එක්තරා නෙට්වර්ක් එකක් තියෙනවා. මේ නෙට්වර්ක් එකේ සෑම නෝඩ් එකක්ම කියලා කියන්නේ නෝඩුවක්ම කියලා අදහස් කරන්නේ සෑම උපකරණයක්ම. මේ පරිගණක ජාලයේ තියෙන පරිගණක වෙන්න පුළුවන්, printer එකක් වෙන්න පුළුවන්, ඒ ඕනම එකක් මධ්‍යගත ජාල උපක්‍රමයකට. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක මැද තියෙන යම්කිසි උපක්‍රමයකට සම්බන්ධයි. මේ හැම එකක්ම එක උපකරණයකට සම්බන්ධ වෙලාම තියෙනවා. එයා හරහා තමයි එකකින් අනිත් එකකට ගමන් මාර්ගය තියෙන්නේ. හරිද? එතකොට මේවැනි ස්ථලකයක් හඳුන්වනු ලබන්නේ. දැන් ඕක කියනකොට ඔයාලට මේ ටොපොලොජි එක ගැන මතකයේ අවදි කරව ගත්තොත් මෙතන උත්තර පහක් දීලා තියෙනවා. බස් ටොපොලොජි එක, mesh, star, hybrid, ring කියලා. එතකොට අපිට මෙතනදී මේ සඳහා භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ මධ්‍යගත ජාල උපක්‍රමය මොකක්ද? ඔයාලා මතක් කරගන්න බලන්න. ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් උපක්‍රමය දෙකක් තියෙනවා. devices දෙකක් තියෙනවා. එකක් hub එක, අනිත් එක switch එක. මෙතනදී ඒක හරහාම අපි computers සම්බන්ධ කරලා තියෙනවා නම් ඒ topology එක අපි හඳුන්වන්නේ star එකක් විදිහට. ඒ තරුවේ මැද තමයි
මොකද්ද මධ්‍යගත ජාල උපක්‍රමයේ හැටියට ස්විච් එක හරි හබ් එක හරි භාවිතා වෙන්නේ. ස්ටාර් එහෙම නැත්නම් තාරකා ස්ථලකයක් ලෙස තමයි එයා හඳුන්වන්නේ. මේ අවුරුද්දේ 25 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් පහත කවරක් සංඥාවක ගුණ වන්නේද කියලා ගත්තොත් යම්කිසි සංඥාවක් තරංගයක් දිහා බලද්දී අපිට ඒකේ යම් යම් ආකාරයක ගුණාංග තියෙනවා. ඔයාලට මතක ඇති තරංගයක් ගත්තාම සංඥාවක් ගත්තාම ඒකේ අපිට තියෙන ගුණ පිළිබඳව ඒ සම්බන්ධයෙන් නිවැරදි උත්තරය වෙන්නේ තුන්වෙනි උත්තරය විස්තරය සංඛ්‍යාතය කලාව සහ තරංග ආයාමය කියන එක. විස්තරය කියලා කියන්නේ ළමයි තරංගයක් ගත්තාම ඔයාලා දන්නවා මැද තියෙනවා x අක්ෂය. එතකොට විස්තරය කියලා කියන්නේ තරංගයක උපරිම උස කියන එක. හරිද? තරංගයක් අර වක්‍රාකාරය දිහා බලනකොට ඉහළට ගිහිලා ආපහු පහළට ගිහිල්ලා නැවත ඉහළට එනකොට ඒ ඉහළට යන උපරිම උසත් පහළට යන උපරිම උසත් ඒ දෙකම බිඳුවේ ඒ කියන්නේ මේ x අක්ෂයේ ඉඳලා උපරිම උස තමයි විස්තරය හැටියට හඳුන්වන්නේ. සංඛ්‍යාතයක් කියලා කියන්නේ මොකද්ද? ඕනෑම තරංගයක් යම්කිසි තත්පරයක් තුල සිදු කරන්නා වූ කම්පන ගණන. ඉතින් එක තත්පරයක් ඇතුළත කරන කම්පනයක් සාමාන්‍ය තරංගයක් අර ඉහළට ගිහිල්ලා පහළට ගිහිල්ලා නැවත x අක්ෂය වෙත එනකොට ඒක අපි එක කම්පනයක් එක රවුමක් හැටියට අපි හඳුන්වනවා. ඒ අවස්ථාවේදී ඒ තත්පරයක් තුල සිදු කරන්නා වූ ඒ කම්පන වාර ගණන අපි සංඛ්‍යාතය හැටියට හඳුන්වනවා. කලාව කියලා කියන්නේ යම්කිසි තරංගයක ඒ નિયમિત කාලයකදී තරංගයේ වෙනස් වෙලා තියෙන අංශක ප්‍රමාණය කොපමණද කියන එකයි කලාව කියලා හඳුන්වන්නේ. තරංග ආයාමයක් කියලා කියන්නේ අනුයාත ලක්ෂ දෙකක් අතර දීලා තියෙන දුර. අනුයාත ලක්ෂ දෙකක් අතර දුර තරංග ආයාමයේ හැටියට හඳුන්වනවා. එහෙමනම් සංඥාවක ගුණ පිළිබඳව කතා කරද්දී අපිට දත්ත සංඥා තරංගාකාරයෙන් තමයි ගමන් කරන්නේ. එහෙමනම් ඒවායේ තියෙන ගුණ මොනවද? විස්තරය, සංඛ්‍යාතය, කලාව සහ තරංග ආයාමයේ හැටියට අපිට ඒක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට 26 බැලුවොත් මේ අවුරුද්දේ 26 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවොත් පහත කුමන වර්ණයේහි නියම මාධ්‍ය පමණක් අන්තර්ගත වේද? නියම මාධ්‍ය ගත්තාම නිවැරදි උත්තරය වෙනවා මෙන්න මේ සමාක්ෂ ප්‍රකාශ තන්තු සහ ඇඹරි යුගල කියන එක. නියම මාධ්‍ය ගයිඩඩ් මීඩියා කියන්නේ මොනවද? නියම නොවන මාධ්‍ය කියන්නේ මොනවද? අන්ගයිඩඩ් මීඩියා කියන්නේ මොනවද? ඒ කියන්නේ භෞතිකව පවතින දැන් සාමාන්‍යයෙන් ගමන් කිරීමට ශබ්ද තරංග එහෙම නැත්නම් සංඥා ගමන් කරවන්න පුළුවන් ආකාර දෙකක් තමයි මේ නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය හැටියට හඳුන්වන්නේ. නියම මාධ්‍යවලදී සිද්ධ වන්නේ මොකද්ද? අපිට පුළුවන්කම තියෙනවා අතින් ඇල්ලිය හැකි භෞතිකව අපිට දකින්න පුළුවන් මාධ්‍ය වලට තමයි නියම මාධ්‍ය හැටියට හඳුන්වන්නේ. එතකොට සමාක්ෂක යොත් එහෙම නැත්නම් ඒ කියන්නේ මොනවද? අපි කියනවා coaxial cable කියලා අපි මේවා හඳුන්වනවා. coaxial cables අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට යොදා ගන්නවා. දැන් අද කාලේත් මොනවද? ඇන්ටනා වයර් වලට අපි ඒක ගොඩාක් යොදා ගන්නවා. ඇන්ටනා වයර්ස් වලට. හරි. ඉස්සර කාලේ network cable වෙනුවට අපි ගොඩාක් ඒක යොදාගත්තා. ඊට අමතරව ප්‍රකාශ තන්තු. හරිද? ප්‍රකාශ තන්තු වලදී ආලෝකය තමයි දත්ත සංඥාවක් විදිහට යොදාගන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය භාවිතා කරලා ප්‍රකාශ තන්තු හරහා යවනවා ෆයිබර් ඔප්ටික්. අද කාලේ ගොඩාක් මේක ප්‍රචලිත වෙලා තියෙන ක්‍රමවේදයක්. හැබැයි ටිකක් මිල අධිකයි. මිල අධික වුණත් දත්ත ගමන් කරන වේගය සාපේක්ෂව ඉතාම ඉහළයි සමාක්ෂයක සහ ඇඹරි යුගල වලට වඩා. ඒ නිසා අද ලෝකයේ ගොඩක් වෙලාට ෆයිබර් කියන ක්‍රමවේදය එහෙම නැත්නම් මේ ප්‍රකාශ තන්තු ඔස්සේ දත්ත ගමන් කරවීම ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඇඹරි යුගල කියන එක ගත්තාම එහෙම නැත්නම් ට්විස්ටඩ් පෙයා කියලා අපි මේක ඉගෙන ගන්නවා. ඔයාලට මතක් කරගන්න බලන්න ඇඹරි යුගල වලදී සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ තඹ කම්බියක් තමයි මේ සමාක්ෂක සහ ඇඹරි යුගල කියන වර්ග දෙකේම යොදාගන්නේ. තඹ කම්බි යොදා ගැනීමේදී තනි තඹ කම්බියක් ගත්තොත් ඒක හරහා ඒක සාමාන්‍ය විද්‍යුත් සංඥාවක් විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට ඒක වටේ චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා.
ඔයාලා මතක් කරගන්න බලන්න මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය කියලා එකක් ඔයාලා ඉගෙනගෙන ඇති. අනිවාර්යයෙන්ම ඒ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමයේ හැටියට එවැනි දෙයක් සිද්ධ වෙනකොට දත්ත ගමන් කරවීමේදී යම්කිසි හානිකර තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට ඇඹරි යුගලයක් භාවිතා කරන්නේ ඇයි? ඇඹරි යුගලයක් භාවිතා කරනකොට සාමාන්‍යයෙන් දත්ත ගමන් කරනකොට එක සන්නායකයක් දිගේ අර විදිහට චුම්බක ක්ෂේත්‍රයක් හටගනිද්දී අනිත් සන්නායකේනුත් චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නවා. හැබැයි මේ චුම්බක ක්ෂේත්‍ර දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් වලටයි සම්බන්ධ වෙන්නේ. එහෙම වෙන නිසා චුම්බක ක්ෂේත්‍ර දෙක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන නිසා ශූන්‍ය වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. ඒ නිසාම දත්ත ගමන් කරවීම පහසු වෙලා තියෙනවා. ඉතින් මේ හේතුව නිසා මේ ඇඹරි යුගල කියන ක්‍රමවේදය ට්විස්ටඩ් පෙයා කියන එකේ යොදා ගන්නවා. ඉතින් එකිනෙකට වෙනස් කම්බි 8ක් දෙක ගානේ යුගල 4ක් මේ ඇඹරි යුගල වල තියෙනවා. ඇඹරි යුගල ට්විස්ටඩ් වලට බෙදෙනවා ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා සහ අන්ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා කියලා. ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෙයා වලදී ඒ ඇඹරි යුගලයට පිටතින් විශේෂ ආවරණයකුත් යොදලා තමයි ප්ලාස්ටික් ආවරණය යොදලා තියෙන්නේ. අන්ෂීල්ඩඩ් වල එහෙම එකක් නැහැ. 27 ගත්තොත් සංඛ්‍යාත මූර්ජන ශිල්ප ක්‍රමය භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ. සංඛ්‍යාත මූර්ජන ක්‍රමය එහෙම නැත්නම් ෆ්‍රීකවෙන්සි මොඩියුලේෂන් එහෙම නැත්නම් කෙටියෙන් හඳුන්වනවා FM කියලා. දැන් සාමාන්‍ය මූර්ජනයක් කියලා කියන්නේ ඇයි අපිට මූර්ජනයක් කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ? දැන් ගොඩක් වෙලාවට අපි දත්ත සංඥා දුරකට ගමන් කරවීමේදී ඒ දත්ත සංඥා වලට යම් ආකාරයක හානි කරන දේවල් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. සංඥාවේ ශක්තිය හීන වීම අපි හායනයේ හැටියට හඳුන්වනවා. එහෙම නැත්නම් විකෘති වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මෙවැනි ක්‍රම හරහා අපිට මොකද්ද කරන්න පුළුවන්කම තියෙන්නේ? අපිට පුළුවන් යම්කිසි ප්‍රබල තරංගයක් එක්ක අපේ දත්ත සංඥා තරංගයක් මුසු කිරීම අපි ඒක තමයි මූර්ජනයේ හැටියට හඳුන්වන්නේ මොඩියුලේෂන් කියන එක. එතකොට මේ හරහා අපිට ඒක කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. විස්තර මූර්ජනය සහ සංඛ්‍යාත මූර්ජනය. ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් එහෙම නැත්නම් AM හැටියට හඳුන්වනවා. සංඛ්‍යාත මූර්ජනය හැටියට හඳුන්වනවා. අනිත් ක්‍රමවේදය ෆ්‍රීකවෙන්සි මොඩියුලේෂන් කියලා. එතකොට ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් එකේදී AM වලදී කරන්නේ මොකද්ද? යම්කිසි දත්ත සංඥාව දැන් විස්තරය කියන එක ගැන මම ඔයාලට පොඩ්ඩකට කලින් පැහැදිලි කිරීමක් කරා. විස්තරය මතක් කරගන්න බලන්න තරංගයක උපරිම උස x අක්ෂයේ ඉඳලා උපරිම උස තමයි විස්තරය හැටියට හඳුන්වන්නේ. මේ විස්තරයේදී විස්තරය ගොඩාක් භාවිතා වෙන තැන්වලදී ඉහළටම තියෙන තැනකට තවත් ප්‍රබල වාහක සංඥාවක් යොදා ගන්නවා. මේ දෙක මූර්ජනය කිරීමේදී ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් එකේදී වෙන්නේ විස්තර මූර්ජනයේදී අර දත්ත සංඥා තරංගයේ විස්තරයේ ඉහළින්ම තියෙන ස්ථානවලදී අර මූර්ජනයට ලක්වුණු තරංගය උස වැඩි. අනිත් වෙලාවට උස අඩුයි. බිඳුවනේ මේ ඍණ අගයක් යනකොට උස අඩුයි. නමුත් සංඛ්‍යාත මූර්ජනයේදී එහෙම සිද්ධ වෙන්නේ නැහැ. විස්තරයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය අනුව තමයි ඒකේ වෙනසක් සිද්ධ වෙන්නේ. අපේ සංඥාවේ විස්තරය ඉහළින්ම තියෙන තැනකදී සංඛ්‍යාතය නිර්මාණය වුණු තරංගයේ ඊටාම ඉහළයි. සංඛ්‍යාතය වැඩි. කම්පන වාර ගාන වැඩි. අනිත් පැත්තට විස්තරය ඍණ පැත්තට යනකොට උපරිමව සංඛ්‍යාතය ගොඩක් අඩුයි. ඔයාලා අහලා ඇති විද්‍යාවේදී සම්පීඩනයයි විරලනයයි කියලා එකක් අපි ඉගෙන ගන්නවා තරංගවලදී. එතකොට ඒ අන්වායාම තරංගවල තියෙන ලක්ෂණයක් මෙතන පෙන්වන්නේ සම්පීඩනයයි විරලනයයි කියන එක. තරංගයේ විස්තරය එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා සංඛ්‍යාතය පමණයි මෙතනදී වෙනසක් සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ සංඛ්‍යාතය පමණි කියන එකයි. 35 වෙනි ප්‍රශ්නය දිහා බැලුවොත් මේ ප්‍රකාශ දිහා බැලුවොත් නාභිය මගින් ජාලගත පරිගණක පමණක් සම්බන්ධ කෙරෙන අතර සුචය මගින් බහුවිධ උපක්‍රම සම්බන්ධ කෙරේ. නාභිය මගින් ජාලගත පරිගණක පමණක් සම්බන්ධ කෙරෙන අතර සුචය මගින් බහුවිධ උපක්‍රම සම්බන්ධ කෙරේ. B සුචය මගින් කෙවෙනි සහ වීලෑන් ආරක්ෂක පිහිටුම් කළමනාකරණය කෙරේ. C දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය විසින් බිටු භාවිතා කෙරෙන අතර සුචය මගින් රාමු සහ පොදි එහෙම නැත්නම් පැකට්ස් භාවිතා කෙරේ.
D නාභියේ දත්ත සම්ප්‍රේෂණයේ වේගය ස්විචේ හිම අගයට වඩා වැඩි වේ. මේ වගන්ති හතරෙන් සත්‍ය වන්නේ කුමක්ද? ආපහු බලුවොත් එකින් එක නාභිය මගින් ජාලගත පරිගණක පමණක් සම්බන්ධ කරන අතර ස්විචය මගින් බහුවිධ උපක්‍රම සම්බන්ධ කෙරේ. ඔව් ස්විච් එක හරහා අපිට පුළුවන් printer සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් නාභියේදී එවැනි දෙයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් හබ් එකේ ස්විච් එකේ වෙනස පොඩ්ඩක් මතක් කරගන්න බලන්න. අපි සාමාන්‍යයෙන් කියනවා ස්විච් එක ගොඩක් ඉන්ටෙලිජන්ට් කියලා. ඒ කියන්නේ ඔයාලා පොඩ්ඩක් බලන්න ස්විච් එකක A සහ ස්විච් එක එකේ ඉඳලා 10 දක්වා කම්පියුටර්ස් 10ක් සම්බන්ධ කරගෙන තියෙනවා නම් පළවෙනි කම්පියුටරේ ඉඳලා 10 වෙනි කම්පියුටරයකට යම්කිසි පණිවිඩයක් යවන්න ඕන නම් ස්විච් එකක් හරහා යනකොට එකේ සිට 10 දක්වා කෙලින්ම මේ 10 වෙනි එකට පමණයි ඒ පණිවිඩය යන්නේ. හැබැයි නාභියක් භාවිතා කළොත් හබ් එකක් යූස් කළොත් අනිත් හැම පරිගණකයකටම ඒ පණිවිඩය යනවා. ඒක අනවශ්‍යයි. ඉතින් ඒක නිසා තමයි අපි ස්විච් එක ඉන්ටෙලිජන්ට් කියලා කියන්නේ. අනිත් කාරණේ මොකද්ද? මේ තියෙන විදිහට ඇත්තටම ගොඩක් උපක්‍රම අපිට සම්බන්ධ කරන්න හැකියාවක් තියෙනවා. අපිට printers වගේ දේවල් පවා computers එක ස්විච් එක හරහා කෙලින්ම සම්බන්ධ කරලා තියාගන්න හැකියාව තියෙනවා. ඒ නිසා A සත්‍යයි. B ස්විචය මගින් කෙවෙනි හා VLAN හි ආරක්ෂක පිහිටුම් කළමනාකරණය කෙරේ කියලා කියනවා. කෙවෙනි සහ VLAN හි ආරක්ෂක පිහිටුම් කළමනාකරණය කෙරේ. ඔව් පෝට්ස් වල හැමතිස්සෙම දැන් ගොඩක් වෙලාවට අපිට මේක වැදගත් වෙන්නේ ස්විච් එකක දැන් අපි අන්තර්ජාලයට සම්බන්ධ කරනවා නම් ස්විච් එකකට ස්විච් එකෙන් කෙලින්ම රවුටරයට අපි සම්බන්ධතාවය ලබා දෙනකොට සහ එහෙම නැත්නම් ප්‍රොක්සි සර්වර් එක අපි සම්බන්ධ කරද්දී අනිවාර්යයෙන්ම අනවශ්‍ය ආකාරයෙන් බාහිර පුද්ගලයන් සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා නම් එවැනි අවස්ථාවන් වලදී ඒ පෝට් ස්කෑනින් වගේ දේවල් සිද්ධ කරන්න හැකියාවක් තියෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ දේවල් වලදී ඇත්තටම ස්විච් එකකට ඒ කාර්ය කරන්න හැකියාව තියෙනවා. virtual LAN කියලා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ LAN එක ඇතුලේ අපිට පුළුවන්කම තියෙනවා ස්විච් එකකට virtual LAN එකක් දෙන්න. ඒ ආරක්ෂක පිහිටුම් කළමනාකරණය සිද්ධ වෙනවා. එතකොට B කියන එක නිවැරදි. C කියන එක ගත්තොත් දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය විසින් bits භාවිතා කරන අතර ස්විචය මගින් frames සහ packets භාවිතා කෙලේ. ඒකත් හරි. D නාභියේ දත්ත සම්ප්‍රේෂණ වේගය ස්විචයේම අගයට වඩා වැඩි වේ. ඒක වැරදි. මොකද ඔයගොල්ලන්ට තේරෙනවද නාභියේදී දත්ත සම්ප්‍රේෂණයේ වේගය අතරම අඩු වෙන්න ඕනේ. මොකද හේතුව දැන් අර එකකින් දැන් ස්විච් එකේදී මම කිව්වා වගේ අර පළවෙනි කම්පියුටර් එකකින් 10 වෙනි කම්පියුටර් එකට පණිවිඩයක් යවනවා නම් එකේ සිට 10 දක්වා පණිවිඩ යැවීමක් සිද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම එයාට පමණයි යන්නේ. ඉතින් ඒක නිසා දත්ත සම්ප්‍රේෂණයේ වේගය ඊටාම වැඩි. ඒක බෙදිලා යන්නේ නැහැ. ඉතින් නාභියේදී සිද්ධ වෙන්නේ මොකද්ද? හබ් එකෙන් කරන්නේ අර ඔක්කොටම ඒක ස්ප්‍රෙඩ් වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මේ නෙට්වර්ක් එක පොඩි ස්ලෝ වීමක් සිද්ධ වෙනවා මේ වගේ වෙලාවකදී. එකකින් ගොඩකට පණිවිඩ යනවා අනවශ්‍ය ආකාරයෙන්. ඉතින් ඒක නිසා දත්ත සම්ප්‍රේෂණ වේගයේ අඩුවීමක් නාභියේ සිද්ධ වෙනවා. ඒ නිසා D අසත්‍යයි. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ A, B සහ C පමණයි කියන එක. ඊළඟට 36 වෙනි ප්‍රශ්නය නියෝජන සේවා දායකය පිළිබඳව එහෙම නැත්නම් ප්‍රොක්සි සර්වර් පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. A සත්‍ය IP ලිපිනය සැඟවීමට උපකාරී වේ. ඔව්. මොකද හේතුව? දැන් අයි ප්‍රොක්සි සර්වර් එකක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ප්‍රොක්සි සර්වර් එකෙන් වම් පැත්තේ තියෙනවා නම් අපේ නෙට්වර්ක් එක ප්‍රොක්සි සර්වර් එකෙන් දකුණු පැත්තේ තියෙනවා නම් අපි මේ මැප් එකක් ඒ වගේ ඇන්දොත් නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් ඇන්දොත් දකුණු පැත්තේ තියෙන අන්තර්ජාලය නම් දැන් ඇත්ත වශයෙන්ම පරිගණකයේ නෙට්වර්ක් එකේ තියෙන පරිගණකයක IP ලිපිනය ප්‍රොක්සි සර්වර් එක කරා යනකොට ප්‍රොක්සි සර්වර් එකේ IP එකෙන් තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. එයා වෙනත් එකක් කරහා යන්නේ නැහැ. එතකොට එළියෙන් ඉන්න මේ කියන්නේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන කවුරු හරි පුද්ගලයෙකුට ඇත්ත වශයෙන්ම ඒ අදාළ කරන පරිගණකයේ IP ලිපිනය පේන්නේ නැහැ. සර්වර් එක IP එක පමණ එයා දකින්නේ. ඒ හේතුව නිසා සත්‍ය IP ලිපිනය සැඟවීමට උපකාරී වෙනවා. ඒ හරි. B එය ජාලයක ඇති වෙබ් අඩවියකට ප්‍රවේශය සීමා කිරීමට භාවිතා කෙරේ. ඔව් ඒකත් හරි. එක පැත්තකින් එයා ඒ වගේ වැඩක් කරනකොට අනිත් පැත්තෙන් ගොඩක් වෙලාවට සමහර වෙබ්සයිට්ස් වලට යන එක બ્લોක් කරනවා. දැන් ගොඩාක් පාසල් වල සමහර තැන්වලදී අපි මේ දේ කරනවා. මොකද හේතුව? ප්‍රොක්සි සර්වර්ස් වලදී අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ අනවශ්‍ය ආකාරයෙන්
අපිට පුළුවන් ඒවා බ්ලොක් කරලා තියන්න ඒවා අදාළ නැත්තම් ඒ ආයතනයක බලද්දී. ඒක නිසා ඒ හැකියාවක් තියෙනවා. B නිවැරදි. C එය නිරතුරුව ප්‍රවේශ වන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශ කිරීම ලෝඩ් කිරීම සඳහා වාරක දත්ත කෑෂ් ඩේටා භාවිතා කරයි. කෑෂ් ඩේටා කියන්නේ මොකද්ද? දැන් සාමාන්‍ය ඔයාලගේ මේ Google වෙබ් බ්‍රවුසර් එක අරන් බැලුවොත් ඔයාලා නිතරම වගේ භාවිතා කරපු නිතරම වගේ විසිට් කරපු වෙබ් පේජස් තියෙනවා නම් ඒක ඉක්මනින්ම ලෝඩ් වෙන ගතියක් ඔයාලට තේරෙනවා ඇති. ඔව් ඒවා මොකද ඒ වෙබ් බ්‍රවුසරේ තියෙනවා තාක්ෂණයක් කෑෂ් ඩේටා කියන එක. එහෙම නැත්නම් කුකි ෆයිල් කියලා ඔවුන් ඒක පාවිච්චි කරන්නේ නිතරම වගේ ප්‍රවේශය කරපු වෙබ් අඩවි වල තොරතුරු එක්රැස් කරලා තියාගන්න. ඉතින් මේක දැන් නෙට්වර්ක් එක සම්පූර්ණයෙන් කරනවා නම් ප්‍රොක්සි සර්වර් එකේ අන්න ඒ හැකියාවක් තියෙනවා. එයා එක් පරිගණක නිතරම වගේ විසිට් කරපු සයිට්ස් මොනවාද කියන එක පිළිබඳව යම්කිසි ගබඩාවක් තියාගෙන ගොඩක් වෙලාවට ඒවා ඉක්මනින්ම ලෝඩ් කරලා දීමත් සිද්ධ කරන නිසා C නිවැරදි. D එය ආගන්තුකයන් සිටින ස්ථානයේ සොයා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතා අනුව වෙබ් පිටු ප්‍රවේශනය කිරීමට උපකාරී වේ. ඔව් ඒකත් නිවැරදි. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ 5 A B C D යන සියල්ලම. දැන් අපි චුට්ටක් බලමු මේ අවුරුද්දේ 2019 රචනා ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක කොටසක් දීලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ ආකෘතිය බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට ඉදිරි අවුරුදු වලත් මේක එන්න පුළුවන් කියන එක අපි බලනවා. බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. ඒ නිසා පොඩ්ඩක් බලන්න හිස්තැන් පෙරවීමක් ගැන මෙතන තියෙන්නේ. අහත දැක්වෙන එක් වගන්තියේ හිස්තැන පිරවීමට වඩාත්ම සුදුසු අයිතමය දී ඇති ලයිස්තුවෙන් තෝරා ලියන්න. එතකොට වරහන් තුල ඇති ඉංග්‍රීසි තේරුම ලිවීම අවශ්‍ය නොවේ කියලා දෙනවා. එතකොට පැහැදිලිවම ඔයාලට තේරෙනවා නේද සිංහල වචනේ විතරයි ලියන්න ඕනේ කියන එක. සිංහල මීඩියම් ළමෙක් නම් ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තියෙන්නේ සිංහල වචනේ පමණයි. ඒක පැහැදිලිවම කියලා තියෙනවා. ඒ නිසා ඔයාලා ඉංග්‍රීසි වචනේ ලියන්න යන්න එපා. සිංහල වචනේ ලියන්න. අපි බැලුවොත් දැන් මෙතනදී අපිට ගොඩාක් වචන දීලා තියෙනවා. නමුත් ඉස්තැන් පුරවන්න තියෙන්නේ 5ක් විතරයි. ඒ නිසා අපිට නිවැරදි තෝරා ගැනීම සිද්ධ කරන්න වෙනවා. එතකොට පහත දැක්වෙන එක් වගන්තියේ හිස්තැන පිරවීමට යනවා නම් එතකොට අපි බලුවොත් පළවෙනි එක දෙන ලද URL සහ වෙබ් ලිපිනවලට අනුරූප IP ලිපින ලබා දේ. දෙන ලද URL සහ වෙබ් ලිපින වලට අනුරූප IP ලිපින ලබා දේ. දැන් මෙතනදී සිද්ධ වෙන්නේ මොකද්ද? යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙනවා වෙබ්සයිට් එකකට යන්න කලින් ඒකට ඒකේ URL එක ටයිප් කරලා යන එක. ඒ කියන්නේ දැන් අපි google.lk කියලා ටයිප් කරා නම් වෙබ් බ්‍රවුසර් එකක අපි පුරුදු වෙලා තියෙන්නේ ඒක ටයිප් කරන්න. අපිට මතක හිටින්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම මේ નિયમિત google.lk කියන වෙබ් අඩවිය ලබා දෙන වෙබ් සර්වර් එක ලෝකේ කොහේ හරි රටක තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි එතනින් සිද්ධ කරගන්නේ මොකද්ද? ඒ වෙබ් සර්වර් එක තියෙන ඒ රටට ඒ වෙබ් සර්වර් එකට සම්බන්ධ වීම. ඉතින් ඇත්ත වශයෙන්ම අන්තර්ජාලයේ මේ වෙබ් සර්වර් එකට යම්කිසි IP ලිපිනයක් තියෙනවා. හැබැයි මිනිස්සුયો වෙච්ච අපිට ඒ IP ලිපින මතක හිටින්නේ නැහැ. IP ලිපින මතක හිටින්නේ නැත්නම් ඒ සඳහා විකල්පයක් හැටියට තමයි අපිට යුනිෆෝම් රිසෝස් ලොකේටර් කියන එක එහෙම නැත්නම් මේ මොකද ඒකාකාර සම්පත් නිශ්චායකය කියන එක අපි පාවිච්චි කරන්නේ. එහෙම කරනකොට ඒකාකාර සම්පත් නිශ්චායකය භාවිතා කරන නිසා අපි නම් මතක තියාගෙන පුරුදු වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පරිගණක වලට මේ නම් මතක තබා ගැනීම තේරෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද කරන්නේ? එයාට නම් ගැන අවබෝධයක් නැහැ. අපි විශේෂ පද්ධතියක් භාවිතා කරනවා මේ දෙකම අර ඩික්ෂනරියක් වගේ තියාගන්න. ඒ කියන්නේ මේ URL එකට තියෙන මෙන්න මේ IP address එක කියලා එයා සේව් කරගෙන තියාගෙන තියෙනවා. එහෙමනම් ඒක මොකද්ද? අපි ඒක හඳුන්වනවා වසම් නාම පද්ධතිය කියලා. domain name system කියලා අපි ආව හඳුන්වනවා. එතකොට දෙවන ප්‍රශ්නේ තියෙන්නේ ගොනු හුවමාරු නියමාවලිය, සරල තැපැල් හුවමාරු නියමාවලිය සහ ටෙල්නෙට් සේවාව හිස්තැනක් හි ක්‍රියාත්මක වේ. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්, සිම්පල් මේල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් සහ ටෙල්නෙට් සේවාව. එතකොට දැන් මෙතනදී
දීලා තියෙන උත්තර දිහා බලනකොට යම්කිසි තැනක ක්‍රියාත්මක වෙනවාය කියලා වචනයක් දීලා තියෙනවා. දැන් මේ ප්‍රොටෝකෝල් කියන ඒවා බැලුවොත් ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ යම්කිසි රීති පද්ධතියක් දත්ත එක් දත්ත වර්ග අනුව හුවමාරු වෙන රීති පද්ධතියක් හැටියටයි අපි යාව හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රොටෝකෝල් ක්‍රියාත්මක වෙන්න තැන ගැන කතා කරනවා නම් අපි යම්කිසි ආකෘතියක් ගැන මතක් කරගන්න වෙනවා. අපි ඉගෙන ගත්තා දත්ත ප්‍රභවය සහ දත්ත ලබා ගන්නා පරිගණක දෙකක් අතරේ ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර මට්ටමේ එකිනෙකට වෙනස් ඕනෑම පරිගණක දෙකක් එක්ක දත්ත සංනිවේදනය කරන්න පුළුවන් ආකෘති දෙකක් ගැන ඉගෙන ගන්නවා. ඒකෙන් එකක් ගැන තමයි මෙතනදී අහන්නේ. OSI 7 layer model එක ගැන අපිට මතක් කරගන්න වෙනවා. OSI 7 layer model එක ගැන මතක් කළොත් අපිට බලන්න පුළුවන් මතක් කරගන්න බලන්න උඩ ඉඳන් පහළට තියෙන layers 7 ඒක මතක තියාගන්න පුළුවන් කෙටිම ක්‍රමයක් තමයි all people seems to need data processing. All people seems to need data processing. මේ වාක්‍යයේ සෑම වචනයකම මුල් අකුරු වලින් තමයි මේ layers 7 නම් වෙන්නේ. එතකොට උඩ ඉඳන් පහළට තමයි layers 7 නම් කරගෙන එන්නේ. application, presentation, session, transport, network, data link, physical. මේ layers 7 මතක තියාගන්න. මේ layers 7න් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රොටෝකෝල් ධාවනය වෙන්නේ යෙදුම් ස්තරය එහෙම නැත්නම් application layer කියන layer එකේ. එහෙමනම් යෙදුම් ස්තරය කියන එක තමයි මේ ප්‍රශ්නට නිවැරදි උත්තරය වෙන්නේ. එතකොට ඊළඟ එක තමයි හිස්තැනක් මගින් යම් උපක්‍රමයකට එය ජාලයකට සම්බන්ධ වෙන හැම අවස්ථාවකදීම වෙනස් IP ලිපිනයක් ලැබීමට ඉඩ ඇත. එහෙමනම් මොකක්ද එතන සිද්ධ වෙන්නේ? යම් උපක්‍රමයකට ඒ ජාලයකට සම්බන්ධ වෙන සෑම අවස්ථාවකදීම වෙනස් IP ලිපිනයක් ලැබීමට ඉඩ ඇත. මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් මෙන්න මේක. නෙට්වර්ක් එකකට අපි පරිගණක සම්බන්ධ කරලා තියෙනවා නම් හරිද? ඒ නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙනකොට ඒකට යම්කිසි IP ලිපිනයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකද නෙට්වර්ක් එක ඇතුලේ පරිගණක ජාලයක් ඇතුලේ පරිගණකයක් හඳුනා ගන්න IP ලිපිනයක් ඕනේ. මේ IP ලිපිනය දෙන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි static IP කියන එක. ස්ථිර IP ලිපින ආකාරයේ. දෙවෙනි එක තමයි dynamic IP කියන එක. එහෙම නැත්නම් ගතික වෙබ් ලිපින, ගතික IP ලිපින අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ස්ථිර IP ලිපින, static IP, ගතික ලිපින, dynamic IP. එතකොට අපි ගාව පරිගණක 10ක් තියෙනවා නම් ඒ පරිගණක 10ම අපි කනෙක්ට් කරනකොට අපිට පරිගණක 10ේදී කිසිම ආකාරයකින්වත් අපි ගත්තොත් 192යි 168යි 1යි 1 ඉඳලා 1.10 වෙනකන් කම්පියුටර්ස් 10ටම අපි එකිනෙකට ඒකට ස්ථිරවම දීලා තිනකොට එක පරිගණකයක් ෂට් ඩවුන් කරලා ඒ පරිගණකය නැවත ඔන් කරලා නෙට්වර්ක් එකට සම්බන්ධ වෙනකොට එයාගේ IP ලිපිනේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ටැටික් IP ක්‍රමවේදය. ඒ IP ලිපිනේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැතුව මේ අතරට මේ නෙට්වර්ක් එකටම තවත් විශේෂ උපකරණයක් සම්බන්ධ කරනවා. හරිද? ඒක සම්බන්ධ කිරීමෙන් එයාගේ තියෙනවා. ඒ උපකරණයේ තියෙනවා IP ලිපින. එතකොට එයා කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කම්පියුටර් එකක් ඔන් වෙලා එනවා නම් ඒ සම්බන්ධ වෙන පරිගණකයට අර මම මේ කියන උපකරණයෙන් IP ලිපිනයක් දෙනවා. ඊට පස්සේ දෙවන පරිගණකයක් ඔන් වෙනකොට එයාටත් එයා ගාව තියෙන IP ලිපිනයක් දෙනවා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ යම් කිසි පරිගණකයක් ෂට් ඩවුන් කරාම එයාගේ IP ලිපිනේ නැවත ලබා ගන්නවා. හරිද? අනිත් පරිගණකයක් ෂට් ඩවුන් කළාම එයාගේ IP ලිපිනත් නැවත ලබා ගන්නවා. එහෙම වුණායින් පස්සේ සමහර විට අපි කිව්වොත් 1 සහ 2 කියන ගත්තාම පරිගණක දෙක ගත්තාම දැන් ඊළඟට ඔන් කරනවා දෙවෙනි පරිගණකය මුලින්ම. එයාට අර කලින් දීපු IP එක නැතුව එයාට පළවෙනි එක දැන් දෙන්න පුළුවන්. මොකද මේ වෙලාවේ අනිත් සියලු පරිගණක ක්‍රියාවිරහිතයි පළවෙනි එක දෙන්න පුළුවන් ඒ නිසා. හරිද?
ඒ අතරේදී මම දෙවෙනි පරිගණකය ඔන් කරොත් එයාට ඉස්සෙල්ලා හම්බුනේ 1.1 කියන එක වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී 1.1 කියන එක දැන් අනිත් එක්කෙනෙකුට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා එයාට ඊළඟට තියෙන 1.2 කියන IP address එක දෙන්න වෙනවා. ඉතින් මේකේ වෙන්නේ මොකද්ද? පරිගණකයක් on and off වෙන අවස්ථාවන් වලදී කලින් තිබ්බ IP ලිපිනේ නෙමෙයි ඊළඟට එන්නේ. ඒ ක්‍රමවේදය වෙනස් වීම නිසා මේක ඩයිනමික් IP එහෙම නැත්නම් ගතික ආකාරයට සම්බන්ධ වෙනවා. වෙනස් IP ලිපිනයක් ලැබෙනවා. එහෙමනම් මොකද්ද මේ උපකරණය IP ලිපින මේ විදිහට ගබඩා කරලා තියාගන්නේ? අපි ආව හඳුන්වනවා DHCP හැටියට. Dynamic Host Control Protocol. හතරවෙනි ප්‍රශ්නය. හිස්තැනක් තිබෙන IP ලිපින අවකාශය කාර්යක්ෂමව කළමනා කර ගැනීමට ඉවහල් වේ. මෙතනදී මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? IP ලිපින අවකාශය ඒක අපිට ඇත්තටම වැදගත් වෙනවා සබ්නෙටිං කරද්දී උපජාල නිර්මාණය කිරීමේදී. උපජාල නිර්මාණය කිරීමේදී අපි ගාව විශාල IP ලිපින ප්‍රමාණයක් තියෙනවා නම් අපිට තියෙන කුඩා පරිගණක ප්‍රමාණයක් නම් සමහර වෙලාවට ඒ පරිගණක වලට මුල් IP ලිපින ටික ගියාට පස්සේ සෑහෙන IP ලිපින ප්‍රමාණයක් අපි නිර්පරාදේ තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඊට වඩා අපිට හැකියාව තියෙනවා IP ලිපින සම්පූර්ණයෙන්ම මොනවද? ඒ අවශ්‍ය ප්‍රමාණයට කළමනාකරණය කරගෙන ඒ ඉතිරි IP ලිපින ටික ඒ වෙනත් පරිගණක ජාලයකට ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. මේ වෙනස සිද්ධ කරන්න නම් අපිට පුළුවන්කම තියෙනවා සබ්නෙටිං වලදී අපේ සබ්නෙට් මාස්ක් එක වෙනස් කරලා ඒ IP ලිපින අවකාශය අඩු හෝ වැඩි කරගන්න. ඉතින් මේ සඳහා ඔයගොල්ලෝ දන්නවා IP ලිපින පන්ති තියෙනවා, IP address classes තියෙනවා A B C D E ආදී වශයෙන්. ඉතින් අපි ගොඩක් වෙලාවට A B C කියන ආකෘති තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ක්‍රමවේදයට ගියන් පස්සේ අපිට කිසිම ආකාරයකින්වත් ඒක මොන IP ලිපිනයකට IP ලිපින පන්තියකට අයිති වෙනවාද කියන එක එතනින් එහාට වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ආව හඳුන්වනවා classless inter-domain routing කියලා. කෙටියෙන් එයාව අපි හඳුන්වන්නේ CIDR කියලා. එහෙනම් නිවැරදි පිළිතුර CIDR හැටියට. 5. දත්ත සම්ප්‍රේෂණයේදී දෝෂ අනාවරණය කිරීම සඳහා ද්විමය අනුලක්ෂණ පෙළක එවත බයිනරි ස්ට්‍රින්ග් එකක ඇති මුළු එක බිටු ගණන ඔත්තේ හෝ ඉරට්ටේ බව නිශ්චය කර ගැනීමට එම අනුලක්ෂණ පෙළට මොකක්ද එකතු කරන්නේ? හරි. අපි මේක හඳුන්වනවා parity checking කියලා. parity checking එකක් කරනවා කියන්නේ යම්කිසි ස්ට්‍රින්ග් එකක අපි දන්නවා අපි වචන පෙළයක් ටයිප් කරලා පරිගණකය හඳුනාගන්නේ ඒක 1 හා බිංදුව හැටියට. හරිද? එතකොට එක පරිගණකයකින් අනිත් පරිගණකයකට පණිවිඩය ගියයින් පස්සේ හරියට මේක ලැබුණාද නැද්ද කියන එක තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් තමයි parity checking කියන්නේ. එතකොට ඒකේ ක්‍රමවේද දෙකක් තියෙනවා odd parity even parity කියලා. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? යවන ලද පණිවිඩයත් ලබා ගන්නා ලද පණිවිඩයත් ඇති එකේ බිටු ගණන ඔත්තේ සංඛ්‍යාවක්ද කියලා ගණන් කරගන්න නම් odd ක්‍රමවේදය පාවිච්චි කරනවා. ඉතින් සමහර වෙලාවට යවන ලද පරිගණකයේ පණිවිඩය ඒ ඔත්තේ ගණන කිරීම සඳහා එක විශේෂ බිටුවක් එකතු කරනවා. ඒක දැන් ඉරට්ටේ ක්‍රමවේදයකට තියෙනවා නේ. එහෙම නැත්නම් even parity ක්‍රමවේදයකට චෙක් වෙනවා නම් පණිවිඩයේ තියෙන්නේ එකේ බිටු ඔත්තේ ගණනක් නම් ඒක ඉරට්ටේ කර ගැනීම සඳහා මේ විශේෂ බිටුවක් එකතු කරනවා. අපි ආව හඳුන්වන්නේ මොකද්ද? සමතා බිටුව. එහෙම නැත්නම් parity byte කියලා. parity bit කියලා. හරි. ඔයාලා ලියන්න ඕනේ සිංහල වචනය සමතා බිටුව කියලා. ඉතින් ඕක තමයි 2019 අවුරුද්දේ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල එක කොටසකට ආවේ. ඉතින් ඔයාලා මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න මේක ගොඩක් වෙලාවට දැන් මේ ආකෘතිය එන්න ඉඩ තියෙනවා කියන එකත් මතක තියාගන්න ඉදිරියේදී. පළමු රචනා ප්‍රශ්නය දිහා 2019 වසරේ මේක නිතරම වගේ හැමදාම හැම අවුරුද්දෙම අනිවාර්ය ප්‍රශ්නයක් එන කොටසක්. මේ රචනා ප්‍රශ්නයක් දිහා බලද්දී අපිට අනිවාර්යයෙන්ම විස්තරයක් දෙනවා. විස්තරය හරියාකාරව කියවලා බලලා අපිට හැකියාව තියෙනවා නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න දෙනවා. ඊළඟට IP ලිපින පරාස හදන්න තියෙනවා. මේ කාර්යභාරයන් කිහිපයක් කරන්න තියෙනවා. මේ සංසිද්ධිය බලන්න. පාසලක් තම පරිපාලන විද්‍යාගාර හා පුස්තකාල ගොඩනැගිලි සඳහා පහත දැක්වෙන සම්පත් ලබාගෙන ඇත. ඇඩ්මින්, ලැබ්,
library කියලා සම්පත් දෙකක් ලබාගෙන තියෙනවා. එතකොට admin කියන ගොඩනැගිල්ල දිහා බැලුවාම මුද්‍රණ යන්ත්‍ර lab ගොඩනැගිල්ල බැලුවොත් පරිගණක 40යි මුද්‍රණ යන්ත්‍ර 1යි. library ගොඩනැගිල්ල බැලුවොත් පරිගණක 10යි මුද්‍රණ යන්ත්‍ර 1යි. එතකොට පහත අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පාසල් පරිගණක ජාලයක් නිර්මාණය කළ යුතුව ඇත. මුද්‍රකය හවුලේ භාවිතා කිරීමට එක් ගොඩනැගිල්ල සඳහා ස්ථානීය ප්‍රදේශ ජාලයක් බැගින් අවශ්‍ය වේ. දැන් මෙතනදී බලන්න හැම ගොඩනැගිල්ලකටම තියෙනවා printer එකක්. මේ ප්‍රශ්නේ දීලා තියෙන විදියට. සෑම ගොඩනැගිල්ලකටම printer එකක් ගන්න තියෙනවා. එතකොට හැම ගොඩනැගිල්ලකටම printer එකක් තියෙනවා නම් එතකොට admin කියන එකට එක local area network එකකුත් laboratory කියන එකටත් එක local area network එකකුත් library කියන එකට එක local area network එකකුත් අත්‍යවශ්‍යයි. සෑම පරිගණකයකටම admin ගොඩනැගිල්ලේ එක පරිගණකයක ධාවනය වෙන පාසල් තොරතුරු පද්ධතියට student information system කියන එකට library ගොඩනැගිල්ල එක පරිගණකයක ධාවනය වන පුස්තකාල තොරතුරු පද්ධතිය library information system කියන එකට ප්‍රවේශ වීම සඳහා ඉහත ජාල තුන එකිනෙක ජාලගත කිරීමටද අවශ්‍ය. එතකොට admin ගොඩනැගිල්ලටත් කොහොමත් පුස්තකාල ගොඩනැගිල්ලටත් ඒ LANs වලටත් සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට සෑම පරිගණකයකටම කාර්යක්ෂම අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දීමටද අවශ්‍යයි. මේ සඳහා පාසල අන්තර්ජාල සේවා සැපයුම්කරුවෙකුගේ සේවාවකට දායක වී ඇති අතර එම සැපයුම්කරු අන්තර්ජාල සම්බන්ධතාවය ලැබ් ගොඩනැගිල්ලට ලබා දීමට නියමිතයි. ලැබ් ගොඩනැගිල්ල අනෙකුත් ගොඩනැගිලි දෙකේ ආසන්න වශයෙන් මීටර් 500ක දුරත්වව පවතී. ලැබ් ගොඩනැගිල්ලේ එක් පරිගණකයක් DNS සේවා දායක ලෙස භාවිතා කිරීමට යෝජිතය. එම ගොඩනැගිල්ලේ තවත් පරිගණකයක් නියෝජන සේවා දායකයෙකු ලෙස proxy server ලෙස භාවිතා කිරීමට යෝජිතය. සම්පූර්ණ ජාලයම ගිනි පවුරකින් firewall එකකින් ආරක්ෂා කිරීමට යෝජිතයි. දැන් ඔය කාරණා ටික පොඩ්ඩක් දැනට පැත්තකින් තියන්න. මේ කාරණා ගැන චුට්ටක් දැනට ඔහොමම තියලා අපිට ඊළඟට ඕන වෙන්නේ මොකද්ද? මේ A කියන කොටසට යන්කෝ. විදුහල්පතිට පාසල සඳහා 192යි 248යි 16.024 IP ලිපින කාණ්ඩය ලැබී ඇත. ගොඩනැගිලි තුන සඳහා මේ ලිපින කාණ්ඩය වෙන වෙනම උපජාල තුනක් නිර්මාණය කිරීමෙන් අනතුරුව පරිගණකවලට IP ලිපින පැවරීමට අදහස් කෙරේ. එවැනි උපජාලනය කිරීමක් සිදු කර ඇතැයි උපකල්පනය කර එක් ගොඩනැගිලි සඳහා අදාළ ජාල ලිපිනය උපජාලාවරණය හා පවරන ලද IP ලිපින පරාසය පහත දැක්වෙන වගු ආකෘතිය පිටපත් කර එහි ලියා දක්වන්න. ඉතින්ලාම අපිට තියෙන මෙච්චරයි කතන්දරේ. admin lab library network තුනක් හැදෙනවා. ඒ කියන්නේ local area network තුනක් හැදෙනවා. එතකොට මේ IP addresses use කරලා subnet තුනක් හදා ගන්නවා ඒ තුනට. එහෙමනම් මේ ගොඩනැගිලි තුනට මේ තියෙන පරිගණක ප්‍රමාණයත් එක්ක සලකා බැලීමේදී IP ලිපින ranges හදාගන්නේ කොහොමද? ඕකයි ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ. දැන් සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි මේක හැන්ඩල් කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට ඉස්සෙල්ලාම. දැනට පවතින IP ජාලයේ ලිපිනේ. ජාලයේ IP ලිපිනේ දීලා තිනවා මෙන්න මේක 192යි 248යි 16.0. හරි. ජාල ආවරණාංකය. දැන් අපිට අර කලින් දීලා තිබුණා මෙහෙම ස්ට්‍රෝක් එකක් එක 24ක්. මේ මොකද්ද? CIDR notation එක. මම අර කලින් කිව්වා classless interdomain routing notation එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක අපි මේ ආකාරයට subnet mask එකකට හැරෙව්වොත් 255යි 255යි 255 බිංදුව dotted decimal ආකෘතියෙන් මේ තියෙන්නේ. හරිද? එතකොට ඒකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් පළවෙනි octets තුනම 255 වෙලා තියෙනවා නම් ඒකේ තේරුම මේක C type එකට. එහෙම නැත්නම් C කියන class එකටයි අයිති වෙන්නේ කියන එක. ජාල ලිපින පන්තිය C. ඊළඟට අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන උපජාල තුනක් හදා ගන්න. admin එකටයි, library එකටයි, lab එකටයි. හරිද? sub networks තුනක් හදා ගන්න ඕනේ මේ IP address range එකෙන්. එහෙමනම් අපිට මෙතනදී පොඩි වෙනසක් කරගන්න වෙනවා. අර classless domain එකකට යන්න වෙනවා. මේ ටික network portion එකට ගිහිල්ලා ඉවරයි. මේ රතු පාටින් තියෙන bit ටික මේ 255 මේක සම්පූර්ණයෙන්ම binary කළාම. එතකොට last octet එක විතරයි අපිට වෙනසක් කරන්න පුළුවන්කම තියෙන්නේ.
last octet එකේ එක බිටුවක් විතරක් වෙනස් කළොත් මෙන්න තියෙනවා සූත්‍රය උපජාල ප්‍රමාණය අපිට ගන්න පුළුවන් උපජාලය සඳහා යොදා ගන්න බිටු ප්‍රමාණය දෙකේ බලයක් විදිහට ගත්තාම අපිට ගන්න පුළුවන්. දැන් මේ බිටුව විතරක් ගත්තොත් ඒ කියන්නේ මේක බිඳුව වෙලා මේක විතරක් ගත්තොත් දෙකේ එක්වෙනි බලය ගත්තාම අපිට උපජාල දෙකයි හදා ගන්න පුළුවන් වෙන්නේ. දෙකේ එක්වෙනි බලය දෙකයි. ඒක වැඩක් නෑ. ඒ නිසා අපි 3 කියන එක හදා ගන්න නම් අපිට බිටු දෙකක් වෙනස් කරගන්න වෙනවා. ඒ නිසා අපි මේ බිටු දෙකම මේ පැත්තෙන් ගන්නවා. දෙකේ දෙවෙනි බලය 4යි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ අපිට 3ක් හදා ගන්න පුළුවන්. එකක් වැඩියෙන් ඉතුරු වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය හැටියට කමක් නැහැ. අපිට 3යි ඕන වෙන්නේ. එකක් වැඩියෙන් තියෙනවා 4ක්. හරි? ඒ නිසා අපිට පළවෙනි බිටු දෙක විතරක් නෙට්වර්ක් පැත්තට ගන්නවා. ඉතිරි බිටු 6ම හොස් පැත්තට තියා ගන්නවා. ඒ නිසා මෙන්න තියෙනවා යොදාගත යුතු ජාල ආවරණාංකය 255 255 255 192 කියලා අපිට හම්බෙලා තියෙනවා. එහෙමනම් මේ උපජාල තුනේම ජාල ආවරණාංකය වෙන්නේ මෙන්න මේක. දැන් අපිට තියෙනවා ඇඩ්මින් ජාලයේ පරමු පරිගණකයේ IP ලිපිනයයි අවසාන ලිපිනයයි බ්‍රෝඩ්කාස්ට් ලිපිනයයි දැන් අපි හොයාගන්න ඕනේ. දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ ක්‍රමය ඔයාලා යොදාගත්තොත් මෙතන උපජාල 3ක් තියෙන නිසා අපිට 3 පාරක් මේ ස්ටෙප් එක කරන්න පුළුවන්. 192 248 16යි බිඳුව right. දැන් දන්නවනේ මේක සම්පූර්ණයෙන්ම බයිනරි වලට හරවන්න. බයිනරි වලට මෙහෙම හැරෙවුවායින් පස්සේ පළවෙනිම ලිපිනය අපිට නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් ඇටියට ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මෙන්න මේ ලිපින දෙක වෙනස් වෙන්නේ නැහෙනි. මේ බිටු 8 16 24 සහ මෙන්න මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ටික එහෙමම තියෙද්දී මේ දක්වා ටික එහෙමම තියෙද්දී අපි ඉස්සල්ලාම බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අවසාන බිටු 6. දැන් මෙතන අපි දෙකක් මේ පැත්තට ගත්ත නිසා ඉතිරි බිටු 6ම එක විදිහට හරවලා ගන්න. ඒක ඊට පස්සේ නැවත සම්පූර්ණයෙන්ම ඩෙසිමල් කරොත් දශමයේ ආකාරයට හැරවුවොත් 63 අපිට එන්නේ. මේ ෆයිනල් ඔක්ටෙට් එක දිහා බලන්න 0.2යි 1/6 මේක දශමය කළොත් 63 වෙනවා. එහෙමනම් අවසාන ලිපිනේ වෙන්නේ 63ට එකක් අඩු වෙනවා. එයා 62යි. එහෙනම් අපිට ගොඩක් වෙලාවට හැමදාම ප්‍රශ්නයකදී අහන්නේ මෙන්න මේ ටික තමයි. ඒ කියන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකයි බ්‍රෝඩ්කාස්ට් එකයි හරිද? පළමු පරිගණකයේ IP ලිපිනේ අවසාන ලිපිනේ තමයි අපෙන් අහන්නේ. එතකොට මෙන්න මේ ඇඩ්‍රස් 4 ගැන හොයාගන්න හැකියාවක් තියෙනවනේ. එතකොට කරන්නේ මොකද්ද? අර උපජාල ආවරණය අනුව මේක උපජාල සංඛ්‍යාවට අපිට හදාගන්න පුළුවන් කීයද කියලා මේ පැත්තෙන් යොදාගත්තා. ඒ අනුව ඒ තෝරගත්ත බිටු සංඛ්‍යාව එහෙමම තියෙද්දි ෆික්ස් කරලා තියෙද්දි ඉතිරි බිටු වෙනස් කරලා ගන්නවා. එතකොට පළවෙනි එක ගත්ත ගමන්ම අපිට බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හොයාගන්න පුළුවන්. එතකොට ඒකට එකක් අඩු එක තමයි කම්පියුටර් එකකට ඒ සබ්නෙට් එක යොදා ගන්න පුළුවන් අවසාන ලිපිනේ වන්නේ. හරිද? නෙට්වර්ක් ලිපිනයට එකක් එකතු කරාම පළවෙනි පරිගණකයේ IP ලිපිනේ අනිත් පැත්තෙන් හම්බ වෙනවා. ඔය ටික විතරයි ඕන වෙන්නේ. මෙන්න එහෙනම් ඇඩ්මින් කියන ජාලයේ පරිගණක රේන්ජ් එක IP ලිපින රේන්ජ් එක තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන මතක තියාගන්න 63න් මෙයා ඉවර වුණේ. එහෙමනම් ඊළඟට 64 එනකොට හොඳට බලන්න මේ ලාස්ට් ඔක්ටෙට් එක බයිනරි වලට හැරෙවුවාම කොහොමද තියෙන්නේ? 64 ගත්තොත් මෙන්න ලැබ් කියන අපිට ඊළඟ එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ලැබ් කියන එකකට ගත්තාම 64 බලන්න මෙතන මෙහෙමත් විශේෂත්වයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙන්න මෙතනදී මම ඔයාලට කිව්වා මේ අපි IP මෙතන බිටු දෙකක් අපි ගන්නකොට අපිට පුළුවන් සබ්නෙට් මාස් මේ සබ්නෙට් 4ක් හදාගන්න පුළුවන් කියලා අපි දන්නවා. එතකොට සබ්නෙට් එක වෙනස් වෙන්නේ කොහොමද? පළවෙනි දෙක දිහා බැලුවොත් අපිට 0.2 යොදා ගන්න පුළුවන්. පළවෙනි උපජාලය සඳහා 0.2, දෙවන උපජාලය සඳහා 0.1, තුන්වන උපජාලය සඳහා 1.0. හරි අපි හතරවෙනි එකක් මෙතන යොදාගෙන නැහැ මොකද අපිට අදාළ නැහැ මේ ප්‍රශ්නේදී. නමුත් අපිට හතරවෙනි එක යොදා ගන්න පුළුවන් 1.1 කියලා. හොඳට බලන්න මේ කොළ පාට බිටු දෙක දිහා හොඳට බලන්න. පළවෙනි සබ්නෙට් එකට 0.2. හරිද? ඊට පස්සේ දෙවෙනි සබ්නෙට් එක ගන්න 0.1. ආපහු මේ ටික වෙනස් කර ගන්නවා අන්තිම බිටු ටික විතරක් එකේවා සියල්ල එනකම්.
ඒක ඉවරනාට පස්සේ ඊළඟ එකට අපි යන්නේ මොකද්ද? 1.0. දැන් මෙන්න මේ 0.2යි 0.1යි 1.0යි කියන එක දිහා සැලකිල්ල බලන්න. ඔයාලට මතක් වෙන්නේ නැද්ද පොඩි බයිනරි පාඩමක්? අපිට උපජාල මෙතන 4ක් එනවා මේ ප්‍රශ්නේ හැටියට. 0.2 කියන්නේ 0යි 0.1 කියන්නේ ඩෙසිමල් වලට හැරෙව්වොත් 1යි 1.0 ඩෙසිමල් වලට හැරෙව්වොත් 2 හරිද 1.1 ඩෙසිමල් වලට හැරෙව්වොත් 3 0.1 2 අරකට ගත්තොත් 3 එහෙමනම් අපිට මෙතනදී ප්‍රශ්නෙට ඕන වෙන්නේ උපජාල 3ක් නිසා පළවෙනි උපජාලේ නම් අපි ගත්තා 0 තියාගෙන ඊළඟ එක වෙනස් කරන්න මේ විදියට 0.1 දාගෙන සුපුරුදු දේ කරන්න පුළුවන් මෙතන මොකද්ද මේ බින්දු ටික පළවෙනි එකට ගත්තා අවසාන ටිකක් එකේව කරගත්තා එතකොට මේ දෙවන උපජාලේ බ්‍රෝඩ්කාස්ට් ලිපිනේ අපිට හොයාගන්න පුළුවන් හරි පහසුවෙන් ඒකට එකක් අඩුවෙන් තියෙන්නේ ඒ උපජාලයේ අවසාන ලිපිනය network address එකට එකක් එකතු කරාම මේ ජාලේ පළවෙනි IP ලිපිනය එතකොට සම්පූර්ණයෙන්ම ඔක්ටෙට් එකම මේ විදිහට මේ ඩෙසිමල් කරාම තමයි මේ අගයන් ටික හැදිලා එන්නේ. එතකොට මෙතනදී පළවෙනියටම එන්නේ 64. එතකොට පළවෙනි IP ලිපිනේ 65. මේක 126 127. ඊළඟට ලයිබ්‍රරි කියන ජාලය ගත්තොත් ඔන්න දැන් මෙතන 1.0 කළා ආයි අර වැඩේම කළා. ඔක්කොම බින්දු ටික කරගත්තා. මෙතන එකේව ටික දාගත්තා. එකක් අඩු කරා හරි ඊට පස්සේ දැන් මේක ඩෙසිමල් කරගත්තාම සම්පූර්ණයෙන්ම 191 ඒක එකක් අඩු කළාම 190යි මේ පැත්තෙන් 128 එනකොට මෙයා 129 බවට පත් වෙනවා හරිද ඔන්න ඔය ආකාරයට අපි ලිපින ටික හදාගත්තාම මෙන්න මේ වගුව යාලා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ මේ වගුව සම්පූර්ණ කරන්නයි තියෙන්නේ පැහැදිලිද මේ වගුව සම්පූර්ණ කරන්නයි තියෙන්නේ මේක ඇත්තරම දරුවනේ දැන් මේ IP ලිපින මේ ස්ටෙප්ස් ටික ඕගොල්ලෝ බොහොම පැහැදිලිවම ප්‍රශ්න පත්‍රයේ හදන්න මොකද දැන් මේක MCQ එකක් නෙමෙයි මේක රචනා ප්‍රශ්නයක් ඔයාලා මේක තෝරගත්තොත් අනිවාර්යයෙන්ම මේක කරන්න දැන් මෙතන ඇත්තටම අපිට උපජාල 3ක් තිබුණු නිසා අපිට මේක ස්ටෙප් බයි ස්ටෙප් මෙහෙම කරන්න පුළුවන් නමුත් මම ඊළඟට පෙන්නන්නම් 2018 අවුරුද්දේ රචනා ප්‍රශ්නය අහලා තිබුණා උපජාල 6ක් ගැන එතකොට අපිට මේ විදිහට 6න් 6ට ලියාගෙන යන්නම ඕනෙත් නෑ ඊට වැඩිය පහසු ක්‍රමයක් අපි ගාව තියෙනවා උපජාල සංඛ්‍යාව වැඩි වෙනකොටත් අපිට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මම මේක ඔයාලට පාඩමේදීත් පැහැදිලි කරා. අපි යන් ඒ වෙලාවේදී කොහොමද ඒක කරන්න කියන එක ගැන ඉගෙන ගන්න. දැන් මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට දැන් ඔයාලට වගුව සම්පූර්ණ කරගැනීම හැකියාවක් තියෙනවා. ජාල ලිපිනය උපජාල ආවරණය තුනේම එකයි. IP ලිපින පරාසය 1 සිට 62 දක්වා. ඒ කියන්නේ පරිගණක වලට යූස් කරන්න පුළුවන් IP ලිපින පරාසය තමයි මෙතන දෙන්නේ. හරි? ඒ ටික තමයි මෙතන එන්නේ. එහෙනම් අපි A කියන කොටස සම්පූර්ණ කළා. එතකොට ඒ ප්‍රශ්නේ B කියන කොටස අහලා තිනවා මේ පාසල් පරිගණක ජාලය සඳහා සම්පූර්ණයෙන්ම සම්බන්ධිත all to all ජාල සම්බන්ධතා ස්ථලකයක් යෝග්‍ය නොවීමට එක හේතුවක් ලියා දක්වන්න. all to all කියන්නේ හැම කම්පියුටර් එකක්ම මේ නෙට්වර්ක් එකේ අනිත් සෑම කියන්නේ මේ සම්පූර්ණයෙන්ම පාසල් පරිගණක සමස්ත ජාලයම අනිත් කම්පියුටර් එකක් එක්ක සම්බන්ධ වෙලා තිනවා. අර නිකම් මේ mesh topology එකක් වගේ all to all. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක මේක කරන්න බැරි ඇයි කියලා යහන්නේ. එකයි යහන්නේ මේ තුනෙන් ඕන එකක් ඔන්න ඔයාලට ලියන්න පුළුවන්. දැන් ප්‍රධානම ප්‍රශ්නේ තමයි මෙතන අපේ ප්‍රශ්නේ දීලා තියෙනවා මේ මතක් කරගන්න බලන්න. මෙන්න මේ වාක්‍ය දිහා ලැබ් ගොඩනැගිල්ල අනිකුත් ගොඩනැගිලි දෙකෙන් ආසන්න වශයෙන් මීටර් 500ක් දුරස්තව පවස්ති. එතකොට දුරස්තව තියෙනවා නම් එතන අපිට පොඩි හින්ට් එකක් දෙනවා මේ ප්‍රශ්නේ හැන්ඩල් කරද්දී. ප්‍රධාන වශයෙන්ම ඈත තියෙන මීටර් 500ක් ඈතින් තියෙන බිල්ඩින් තුනක් බැලුවාම ප්‍රායෝගිකව ඒක කරන්න බෑ. ඒ නිසා ඒක තමයි ඔයාලා ලියන්න පුළුවන් හොඳම උත්තරය. ගොඩනැගිලි භූගෝලීයව වෙන්ව පිහිටා තිබෙන නිසා ප්‍රායෝගික නොවේ. අනිත් එක එහෙම කරන්න ගියාම ගොඩාක් විලාදිකයි කන්ෆිගර් කරන්නත් අමාරුයි මෙවැනි සම්බන්ධතාවයක් අවශ්‍යත් නැහැ ඉස්කෝලේකට කොහොමත් වැඩක් නැහැ ඒක. ඉතින් මෙතන වඩා හොඳම උත්තරය දැන් මේ තුනෙන් ඕන එකක් ලියන්න පුළුවන්. හරි. මෙතනත් මේ හේතු දෙකක් තුනක්ම තියෙනවා. වඩා හොඳයි අර භූගෝලීයව වෙන් වෙලා තියෙන නිසා මීටර් 500ක් දුරින් ප්‍රායෝගික නොවේ කියලා ලියනවා නම් ඉතාම හොඳයි. පාසල් පරිගණක ජාලය
පිහිටුවීමේ වගකීම දරන ලැබ් පරිපාලක විසින් ස්විච් හා මාර්ග කාරකයක් රවුටර් එකක් ඉල්ලලා. ඒ කියන්නේ ස්විච් එකක් ඉල්ලලා තියෙනවා, ස්විචස් ඉල්ලලා තියෙනවා, රවුටර්ස් උත් ඉල්ලලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි නෙට්වර්ක් එකක් ගහන එක්කෙනා, නෙට්වර්ක් එක හදන එක්කෙනා ස්විචස් උයි රවුටර්ස් උයි ඉල්ලලා තියෙනවා. ජාල සම්බන්ධතා ස්ථලකය network connection topology සහ උපක්‍රම පැහැදිලිව දක්වමින් මේ සඳහා අපිට අවශ්‍ය කරන රූප සටහන අඳින්න කියලා දැන් කියන්නේ. රූප සටහන අඳින්න කලින් මෙන්න අර අපි අර කලින් පොඩ්ඩක් පැත්තකින් තියපු points 4 ඔන්න දැන් ඕන වෙනවා. දැන් මෙතනදී තේරුම් ගන්න එකක්. හරිද? හැම network එකකටම, ඒ කියන්නේ හැම LAN එකකටම තියෙනවා මොකද්ද? හැම LAN එකකම තියෙනවා printer එකක්. ඒ වගේම උපරිම 40ක් තියෙනවා. ඒක නම් හැබැයි ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් පළවෙනි පරිගණක ජාලයේත් අපිට මතකයි 1 ඉඳන් 62 වෙනකන්නේ. එතකොට 1 සිට 62 දක්වා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කම්පියුටර්ස් උපරිම 62ක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ නිසා 40ට වඩා විශාල අගයක් එතන. හරි? 62කට වඩා 40 කුඩා නිසා කිසිම ගැටලුවක් නැහැ. එතකොට ඇඩ්මින් ගොඩනැගිල්ලේ තියෙනවා. මෙන්න මේ third point එක දිහා තමයි අපි පොඩ්ඩක් වැඩියෙන් බලන්න ඕනේ. ISP එහෙම නැත්නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුගේ සහයෝගය ගන්නවා, සැපයුම්කරුව ගන්නවා. එයා කියනවා සැපයුම්කරු අන්තර්ජාල සම්බන්ධතාවය ලැබ් ගොඩනැගිල්ලට ලබා දීමට නියමිතය කියලා. ලැබ් ගොඩනැගිල්ලට ලබා දීමට නියමිතය කියලා තියෙනවා. ඒ ගොඩනැගිල්ලේ තව පරිගණකයක් නියෝජන සේවාදායකේ ප්‍රොක්සි සර්වර් එකක් විදිහට තියෙනවා. ගිනි පවුරකින් ආරක්ෂා කරන්නටත් තියෙනවා. එහෙමනම් අපි දැනගන්න ඕනේ එකක් තමයි මොකද්ද? මෙතනින් කියනවා ස්විචස් උත් ඉල්ලනවා, රවුටර්ස් උත් ඉල්ලලා තියෙනවා. එහෙමනම් අපිට මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න නම් අර ඉන්ටර්නෙට් කියන එක තැනින් පටන් ගත්තාම ඊට පස්සේ ෆයර්වෝල් එකයි, ප්‍රොක්සි සර්වර් එකයි, ඊට පස්සේ කෙලින්ම රවුටර් එකයි ස්විච් එකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ක්ලවුඩ් එක ඇඳාම ඒක අන්තර්ජාලය න ඊට පස්සේ රවුටර් එකක්, ඊට පස්සේ ෆයර්වෝල් එකක් බවට පත් වෙනවා. එයා කෙලින්ම ඊට පස්සේ සම්බන්ධ වෙන්නේ ලැබ් එකට. එහෙමනම් අපි මෙන්න මේ රූපය මෙහෙම ඇඳොත් මේ තියෙන සමස්ත රූප සටහන මම එකින් එක පැහැදිලි කරන්න මේක ඇයි මෙහෙම ඇඳෙන්න ඕනේ කියන එක. තුන්වෙනි පොයින්ට් එක දිහා බලන්න අන්තර්ජාල සේවා සපයන්න ආන්නේ මෙතනින්. එතකොට මේ ප්‍රශ්නේ කලින් කිව්වා රවුටර් එකක් ඉල්ලලා තියෙනවා කියලා. එහෙමනම් අන්තර්ජාලය කියලා කියන්නේ වෙනස්ම නෙට්වර්ක් එකක්. අපේ පරිගණක ජාල පද්ධතිය ගත්තාම වෙනම නෙට්වර්ක් එකක්. එහෙමනම් එකිනෙකට වෙනස් නෙට්වර්ක් දෙකක් සම්බන්ධ කරන උපකරණය රවුටරය, මාර්ගගත කාරකය, එහෙම නැත්නම් රවුටරයට පස්සේ සම්පූර්ණ අපේ ජාලයම මේ ස්කූල් නෙට්වර්ක් එකම ෆයර්වෝල් එකක් දාලා ආරක්ෂා කරගන්න ඕන වෙලා තියෙනවා. ඒ නිසා තමයි රවුටරයට පස්සේ ෆයර්වෝල් එක අපි අඳින්න ඕනේ. රවුටරයට පස්සේ ෆයර්වෝල් එක ඇඳාම මෙතන තියෙනවා තව එකක් මොකද්ද? මේ ලැබ් ගොඩනැගිල්ල එක පරිගණකයක් DNS එකකට පාවිච්චි වෙනවා, අනිත් එක ප්‍රොක්සි සර්වර් එකකට පාවිච්චි වෙනවා කියලා. එහෙමනම් මෙතනදී මේ ෆයර්වෝල් එකෙන් පුතේ කෙලින්ම ස්විච් එකකට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? මොකද ස්විචස් ඉල්ලලා තියෙනවා කියලා අපිට ප්‍රශ්නේ කලින් කිව්වා. ඒ නිසා මොකද තියෙන්නේ? ඔන්න පරිගණක සම්බන්ධ කරන අතරේදී අපිට එකක් පාවිච්චි කරනවා DNS සර්වර් එක විදිහට, අනිත් එක පාවිච්චි වෙනවා ප්‍රොක්සි සර්වර් එකක් විදිහට. ඒ කියන්නේ මෙතන පරිගණක 40ට මේ පරිගණක 40ක් තියෙනවා. හරිද? මේ පරිගණක 40න් එකක් DNS එකකටත් අනිත් එක ප්‍රොක්සි සර්වර් එකටත්. ඒ නිසා සාමාන්‍යයෙන් පාවිච්චි වෙන පරිගණක 1 සිට 38 වෙනකන් තමයි තියෙන්නේ. මෙතන 40ක් දීලා තියෙන නිසා 40න් දෙකක් මේ දෙකට ගියාම 38ක් ඉතුරු වෙනවා. එතකොට ඒක පරිගණකයකට මේ printer එකත් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ අතර වාරයේදී admin කියන ගොඩනැගිල්ල මේ බැලුවොත් ඒක network එකකටත් මේ switch එක හරහා මේ අන්තර්ජාල සම්බන්ධතාවය මෙතනට එන්නත් ඕනේ. මේ සම්බන්ධතාවය මෙතනට එනකොට දැන් මේකේ තියෙනවා එකක් මොකද්ද? SIS කියලා පරිගණකයක් තියෙනවා නේද? එක පරිගණකයක් ධාවනය වෙන පාසල් තොරතුරු පද්ධතිය තියෙනවා. එතකොට මෙතන බලන්න පරිගණක 5යි මේ පරිගණක 5න් එකක් SIS එකට වෙන් කළාම 1 සිට 4 දක්වා තියෙන්නේ. ඒකෙනුත් එකකට printerයක් සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න ඒක නිවැරදිව යන විදිය. එතකොට මේ ක්‍රමය හරහා මෙහෙම සම්බන්ධ වුණාම මේ හැම පරිගණකයකටම SIS එකට සම්බන්ධ වෙන්න හැකියාවකුත් තියෙනවා. ඉතුරු network එක මොකද්ද? library. ඒකෙත් එක පරිගණකයක් වෙන් කරලා තියෙනවා
පුස්තකාල තොරතුරු පද්ධතියට එතන පරිගණක 10යි 10න් එකක් ගියාම සාමාන්‍ය පරිගණක 9ක් තියෙනවා එතන. ඒකෙනුත් එකකට printerේ සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම කළාම දැන් බලන්න මෙතන ඊළඟ වැදගත්ම දේ මෙන්න මේකයි. මේ ගොඩනැගිලි තුනම මොකද්ද තියෙන්නේ? මීටර් 500ක් ඈතින් තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මෙතනදී මේකේ සඳහන් කළ යුතු තව වැදගත් කාරණාවක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද්ද? අපි දැන් ගයිඩඩ් මීඩියා ගැන මම පැහැදිලි කරානේ. ගයිඩඩ් මීඩියා ගැන කතා කරද්දී වඩාත් දුරින් පිහිටි පරිගණක සඳහා ට්විස්ටඩ් පෙයා කියන ක්‍රමවේදය එහෙම නැත්නම් තඹකම්බි භාවිතා කරලා ඒ ක්‍රමවේදයට යනවට වැඩිය ෆයිබර් ඔප්ටික් යොදා ගන්න එක වඩා නුවණට හුරුයි. ඒ හේතුව නිසා මේ එකිනෙකට වෙනස් ගොඩනැගිලි වල ස්විචස් සම්බන්ධ කිරීම සඳහා මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකට ෆයිබර් ඔප්ටික් කේබල් යොදා ගැනීම සුදුසුයි. ඒ නිසා මෙතන තියෙනවා මොකද්ද? මේ බලන්න මෙන්න මෙතනින් මේ පැත්තට ෆයිබර් ඔප්ටික් කේබල් එකක් තියෙනවා. මෙතනින් මෙතනට එන එකත් ෆයිබර් ඔප්ටික් වලින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රධාන මේ ලයින්ස් දෙක විතරක් ෆයිබර් ඔප්ටික් වලින් යොදාගෙන අනිත් ඒවා සියල්ලම ඒ නෙට්වර්ක් එක ඇතුලේ ඒවට ට්විස්ටඩ් පෙයා යොදාගත්තට ගැටලුවක් නැහැ. අන්න ඒකයි මේ ආසන්න වශයෙන් මීටර් 500ක දුරක් දුරස්තව පවතී කියන එකෙන් ඔයාලා තේරුම් ගන්න ඕන දේ. මේකේ මේ ලකුණු ලබා දීමත් ඔයාලා දැනගන්න ඕනේ. ඒක හරි වටිනවා. විශේෂයෙන්ම මෙන්න මේක දිහා ඔයාලා පොඩ්ඩක් බලන්න. අන්තර්ජාලය මාර්ගකාරකයේ ගිනි පවුර. මෙන්න මේ තුන ඇන්දොත් එක ලකුණක් හම්බ වෙනවා. හරිද? මේ කොටසට ලකුණු 7ක් හම්බ වෙනවා. මේකෙන් එක ලකුණක් ගන්න පුළුවන් මෙන්න මේ ටික හරියට ඇඳා නම්. ඊළඟට ලැබ් ස්විච් එක සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගැනීම. ඒ කියන්නේ ලැබ් ස්විච් එකට මෙන්න මේක කනෙක්ට් වෙන්න ඕනේ අන්තර්ජාල සම්බන්ධතාවය. ඒ කියන්නේ මෙන්න මේක. එතනට එකයි. ඇඩ්මින් ලයිබ්‍රරි සහ ඒ ස්විචස් දෙකම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මම ඉස්සෙල්ලා කිව්ව ෆයිබර් ඔප්ටික් දෙක තමයි මේ තියෙන්නේ. මේ දෙකට එක ලකුණ ගන්න. ඊළඟට ප්‍රොක්සි සර්වර් එක සහ DNS සර්වර්ස් තියෙනවද කියන එක. මෙන්න මේ දෙකටත් ඊළඟට SIS ඇඩ්මින් එකට මෙයා සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේක. අනිත් එක මේක. ඒ දෙකට ලකුණු 1යි. එතකොට නිසි පරිදි අර නෝට් සංඛ්‍යාව දැන් අර මම කිව්වේ මේකේ 40ක් තියෙනවා. 40න් දෙකක් ගියාම ඉතුරු 38යි. හරිද? එකේ සිට 38 දක්වා පරිගණක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ කියන එක මෙතන. මෙතන 5ක් තිබුණා 5න් එකක් SIS එකට ගියාම 4යි තියෙන්නේ. 10ක් තියෙනවා 10න් එකක් LIS එකට ගියාම 9යි. ඒ නිසා මේ පරිගණක සංඛ්‍යාව හරියට හඳුනා ගන්නකොට එක ලකුණයි. මුද්‍රකය නිසි පරිදි සම්බන්ධ කිරීම සහ අනවශ්‍ය උපක්‍රම භාවිතා නොකිරීම. ඉතින් කෙලින්ම එක printerයක් කෙලින්ම මේ කම්පියුටර් එකට අය කරන්න පුළුවන් නේ. ඒකට එක ලකුණයි. මෙතන කියලා තියෙනවා මුද්‍රක වර්ගය දක්වා නොමැති නිසා එක මුද්‍රකයේ ඍජුවම අදාළ සුචයට සම්බන්ධ කිරීම බාරගත හැක කියලා. ඒ කියන්නේ දැන් printers නම් කරලා තියනවා නම් ඒ කියන්නේ A කියන printerයේ library-ට යන්න ඕනේ, B කියන එක lab එකට එන්න ඕනේ කියලා එහෙම තිබුණා නම් මෙතන ඒකත් නම් කරන්න ඕනේ කියලා තියෙනවා. මුත් අපේ ප්‍රශ්නේ එහෙම දීලා නැහැ. ඒ නිසා ප්‍රශ්නේ හරියට කියවද්දී මෙන්න මේ විදිහට එහෙම මුද්‍රණ යන්ත්‍රවලත් ලේබල් කරලා තියෙනවා නම් මේක යන්න ඕනේ මේකටයි කියන එක කියවන්න ඕනේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙවැනි ප්‍රශ්නයක් කරනවා නම් අනිවාර්යයෙන් මේ විස්තරය හරියට කියවලා මුලින්ම කටුවැට කොල්ලේ ඔයාලා මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ඇඳලා වැරද්දක් නැහැ. හරිද? කොහොමවත් මේ නෙට්වර්ක් රචනා ප්‍රශ්නයක් එනකොට ඉස්සෙල්ලාම අහන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම මේ IP ලිපින සබ්නෙට් ටික වෙන් කරගන්න ප්‍රශ්නේ ඒ කොටසක් එනවාමයි. හරිද? IP address range එක fill කරන්න එක ප්‍රශ්නයක් එනවා. එක කොටසක්. ඊළඟට ඒ සම්බන්ධයෙන් ඔයාලගේ දැනුම පරීක්ෂා කරන වෙනත් එකකුත් අහනවා. අනිවාර්යයෙන්ම මේ ජාල රූප සටහන අඳින්න එනවාමයි. එතනදී මේ කොටස හරියට කියවා ගන්න ඕනේ. ඒකේ D කොටස පාසල් පරිගණක ජාලයේ ප්‍රවාහන නියමාවලිය එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් සඳහා UDP වෙනුවට TCP වඩා යෝග්‍ය වීමට එක හේතුවක් දෙන්න. දැන් TCP සහ UDP වල වෙනස මොකක්ද? දැන් බලන්න TCP කියලා කියන්නේ විශ්වසනීයත්වයේ වැඩි කියන එකනේ. ඒ කියන්නේ එක පරිගණකයකින් තවත් පරිගණකයකට පණිවිඩය යවන්න කලින් මම දැන් ඔයාලට පණිවිඩයක් එවන්නයි හදන්නේ. බාර ගන්න ලෑස්ති වෙන්න කියලා කියනකොට රයිට් මම ලෑස්ති බාර ගන්න ලෑස්ති දැන් පණිවිඩය එවන්න කියලා එවනවා. පණිවිඩේ අතරමඟදී ලොස් වුණා නම් මම ඔයාලට පණිවිඩයක් එවුව හම්බ වුණාද කියලා අහනකොට අනිත් පරිගණකයෙන් කියනවා නෑ මට පණිවිඩයක් ආවේ නෑ කියලා.
හරි මම මේ TCP වල කතන්දරේ මම නිකන් මේ රෆ්ලි මතක් කරන්නේ. එයා කියන මට එහෙම පණිවිඩයක් ආවේ නැහැ කියලා. රයිට්. එහෙනම් මම ඔන්න ආයෙ එවනවා කියලා. එතකොට එයා ආපහු ගන්න. එහෙම කරාට පස්සේ සම්ප්‍රේෂණයේ අවසානයි දැන් මම පණිවිඩය එවන එක නවත්තනවා කියලා කිව්වම මෙයා තනි පැත්තෙන් කියනවා රයිට්. මම පණිවිඩය ලබා ගැනීමක් නවත්තනවා කියලා. හරි. සම්බන්ධතාවය අවසන් කියලා කියනකොට අනිත් පැත්තෙන් සම්බන්ධතාවය අවසන් කියලා කියනවා. ඒ කියන්නේ විශ්වාසනීයත්වය කියන එක දැන තියෙනවා. හරිද? එතකොට ගොඩාක් වෙලාවට මෙතනදී දැන් මේ හේතු තුනක් දීලා තියෙනවා. එකයි අපෙන් අහන්නේ. ඔයාලට කැමති එකක් ලියන්න පුළුවන්. හරිද? ගොඩාක් වෙලාවට දැන් ඊමේල් පණිවිඩ ඩෙලිවරි සිස්ටම් එකක තොරතුරු නිතරම යාවත්කාලින වෙන්න ඕනේ. ඒවා අනිත් පැත්තෙන් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිස් එකට පේන්නත් ඕනේ. ඒ වගේ තොරතුරු නිවැරදිතාවය යැවීම සඳහා TCP කියන එකේ විශ්වාසනීයත්වය යොදා ගන්න පුළුවන්. අනිත් එක තමයි අර ඊමේල් වෙබ් වෙදුම් සඳහා TCP භාවිතා වෙන්න ඕනේ. ඒ හින්දා අපි 2018 වර්ෂයට යම් ඒකෙත් ආරම්භක අවස්ථාවේදීම වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා දින MCQ අර ටිකම නැවත පොඩ්ඩක් අහලා තියෙනවා ඒ වෙලෙත් පොදු යතුරු ගුප්තකේතක පද්ධතිවල sannivedana යෙදෙන එක් එක් භූතාත්වවල ගුප්තකේතනය සහ විකේතනය සහ තනි යතුරක් භාවිතා හවුලේ භාවිතා කරයි. ඔව් මම පබ්ලික් කී ගැන දැන් ඔයාලට පොඩ්ඩක් කලින් පැහැදිලි කරා ප්‍රයිවට් කී ගැන කතා කරද්දිත් මේ ඒ කියන ප්‍රකාශය දිහා බලද්දි පබ්ලික් කී කියන එක ගත්තාම පොදුවේ දෙපැත්තනම ඒක යොදාගත්තා වුණත් ගුප්ත කේතනය සඳහා පබ්ලික් කී එක යොදාගත්තට විකේතනය සඳහා යොදාගන්නේ ප්‍රයිවට් කී කියන එක විතරයි. එහෙමනම් ඒ කියන ප්‍රකාශය වැරදි. හරිද? ඒ කියන ප්‍රකාශය වැරදි. ඊළඟට තතු බෑම ෆිෂින් කියන එක ගත්තාම බොහෝ විට පරිශීලක නාම සහ මුරපදය වැනි පරිශීලක දත්ත සොරා ගැනීමට යොදාගෙන සමාජ ඉංජිනේරු ප්‍රහාර වර්ගයකින්. ඔව් ෆිෂින් කියලා ගත්තාම ඒක නිකන් අර දත්ත බෑම ඒ කියන්නේ දැන් මාළු බහනවා කියන ඒ වචනේම තමයි පොඩ්ඩක් අර ස්පෙලිංස් වෙනස් කරලා වෙතේ තියෙන්නේ. ඒ කියන්නේ උපක්‍රමශීලීව ඇවිල්ලා අපේ යූසර් නේම් සහ පාස්වර්ඩ් ලබා ගැනීමට යොදා ගන්නවා කියන එකයි. ඔව් ඒක හරි. පෝට් ස්කෑනින් කවුළු පරිලෝකනය කිරීම යනු ප්‍රහාරකයන් විසින් ජාල සත්කාරකයක නෙට්වර්ක් ඔස්සේ ඇති විවෘත කවුළු හෝ සේවාවන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමයකි. ඔව් ඒක හරි. පෝට් ස්කෑන් කරලා බලන එක. සංඛ්‍යාකාක්ෂණ ඩිජිටල් සිග්නේචර් විද්‍යුත් තැපැල් පණිවිඩ සත්‍යාපනය කිරීම සඳහා භාවිතා කෙරේ. ඔව් ඒකත් හරි. එහෙනම් BCD පමණයි නිවැරදි වෙන්නේ මෙතනදී. අය ඒ අවුරුද්දෙම මේ ප්‍රකාශ තුනෙන් කවරක් නිවැරදි වේද කියලායි අහන්නේ. IP ජාලයක ඇති DHCP සේවාදායකයෙක් ජාල උපක්‍රම සඳහා IP ලිපින ගතිකව වෙන් කරයි. මම DHCP ගැන මම ඔයාලට කලින් පැහැදිලි කරා. IP ලිපින ගතිකව වෙන් කිරීම එයා සිද්ධ කරනවා. ඔව් ඒක නිවැරදි. DNS සේවාදායකය වසම් නාම IP ලිපින වලට පරිවර්තනය කරයි. ඒකත් මම ඔයාලට කලින් පැහැදිලි කරා. ඒක නිවැරදි. FTP සේවාදායකය මෑතකදී ප්‍රවේශය වන ලද වෙබ් පිටු නිහිත කරයි. caches ඒක වැරදි. FTP file transfer protocol එක ගැන එතනින් කතා වෙන්නේ. එයා වෙබ් පිටු ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන වග බලා ගන්න නැහැ. ඒ නිසා මෙතනදී නිවැරදි ප්‍රකාශය වෙන්නේ A හා B පමණි කියන එකයි. TCP යනු සම්බන්ධතා නැඹුරු connection oriented විශ්වාස සහගත නියමාවලියකි. ඔව්. ඒක මම ඔයාලට කලින් පැහැදිලි කරා. UDP යනු සම්බන්ධතා රහිත connectionless විශ්වාසයෙන් තොර නියමාවලියකි. සම්බන්ධතා රහිත විශ්වාසයෙන් තොර. ඒකත් හරි. TCP සහ UDP යනු ප්‍රවාහන ස්තරයේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ නියමාවලි වේ. ඔව්. ඒකත් හරි. එහෙමනම් ABC සියල්ලම නිවැරදි. OSI සමුද්දේශ ආකෘතියෙහි ජාල ස්තරය නැත්නම් නෙට්වර්ක් ලේයර් එක සංවේදනය සඳහා දායක වෙනවා මොකක් සඳහාද? ප්‍රභවයේ සිට ගමාන්තය දක්වා. හරිද? මෙතනදී කතා කරන්නේ මේකයි. දැන් මම අර කලින් පැහැදිලි කරා වගේ ප්‍රභව කම්පියුටර්. එහෙම නැත්නම් දැන් A ගෙන් B ට පණිවිඩයක් යනවා නම් A කම්පියුටර් එක තමයි සෝස් එක වෙන්නේ ප්‍රභවය. හරිද? B තමයි ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ගමාන්තය වෙන්නේ. එහෙමනම් එතකොට මේ කම්පියුටර්ස් දෙකේ ප්‍රභවයේ සහ ගමාන්තයේ හරිද? sannivedanaye සිදු වෙන ආකාරය පිළිබඳව තමයි
මේ ලේයර් එකෙන් කතා වෙන්නේ. මෙතන බැලුවොත් 9 10 11 මේ ප්‍රශ්න තුනම එකපාර බලමු. පහත කවරක් C පන්තියේ ජාලයක ඇති සත්කාරක පිටු ගණන සහ IP ලිපින ගණන පිළිවෙලින් දක්වයිද? එහෙම බලනකොට මොකද වෙන්නේ? මතක් කරගන්න බලන්න ABC කියන IP ලිපිනවල කොහොමද host පිටු ගණන අපි ගණන් කරන්නේ? ඔන්න බලන්න මම අර කලින් ගත්ත ප්‍රශ්නය මම පොඩ්ඩක් පෙන්නන්න. දැන් මේ ක්ලාස් C type එකේ බලන්න මේ තියෙන network පිටු. ඒ නිසා පළවෙනි ඔක්ටෙට් තුනම network පිටු වලට යොදා ගන්නකොට හරිද host පිටු සඳහා පිටු 8ක් යොදා ගන්නවා. හරි සම්පූර්ණ පිටු 8ක් තියෙනවා host පිටු සඳහා. එහෙම වුණොත් ඒ පිටු 8 දිහා බැලුවාම මොකද්ද වෙන්නේ? අපිට තියෙනවා උත්තර දෙකක් 1 සහ 2 කියලා 8 කියන එක යොදා ගන්න පුළුවන්. අනිත් ඒවා අනිත් තුනම බැහැර කරන්න පුළුවන්. මොකද 16 කියලා එනවා නම් ඒක ක්ලාස් B වෙනවා. 24 එනවා නම් ක්ලාස් A වෙනවා. හරිද? එතකොට මේ උත්තර දෙක විතරයි අපිට දැන් සලකන්න තියෙන්නේ. එතකොට IP ලිපින ගණන කීයද? network එකයි සහ broadcast එකයි දෙකම බලනකොට හරියම ලේසි. දෙකේ 8 වෙනි බලය තමයි එතන බලන්න තියෙන්නේ 256. C පන්තියේ network මේ බිටු 24යි host බිටු 8යි. ඒ නිසා host බිටු වලින් එකිනෙකට වෙනස් ගන්න පුළුවන් variation සංඛ්‍යාව දෙකේ 8 වෙනි බලය 256යි. පහත දැක්වෙන කුමන ජාල පන්තියකට 192 248 254 එක යන IP ලිපිනය අයත් වේද? පහත දැක්වෙන කුමන ජාල පන්තියකට මේ IP ලිපින මාලාව අයත් වේද? IP ලිපිනය මොකද්ද? ඒක නම් හරියම ලේසි ක්ලාස් C. හරි විශේෂයෙන්ම මේ පළවෙනි ඔක්ටෙට් එකේ එන රේන්ජස් මතක තියාගන්න බලන්න. එතකොට ඔයාලට මේ උත්තරේ පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. 11 OSI සමුද්දේශ ආකෘතියේ ජාල ස්තරයේ network layer එකේ නියමාවලි දත්ත ඒකකයක් මොකක් හැටියටද හඳුන්වන්නේ? network layer එකේදී ඒ කියන්නේ ඔයාලට මතක ඇති උඩ ඉඳන් පහළට layers පහළට එනකොට හරිද? ඒකට යම් යම් කොටස් එකතු වෙනවා. ඉස්සරහට යම්කිසි head එකක් එකතු වෙනවා. ඒ head එක එකතු වුණා මේ layer එක දෙක හඳුන්වන්නේ ඒක වෙනම නමකින්. හරිද? එතකොට network layer එකේදී මේක හඳුන්වන්නේ packet එක හැටියට. හරිද? ඒ packet එකේදී දැන් transport layer එකේදී segment එකක් අපිට තියෙන්නේ. segment එක network layer එකට එනකොට ඒකට ඉස්සරහට ඇතුළත් වෙනවා චූටි header එකක්. ඒකේ ඇතුළත් වෙනවා යවන IP ලිපිනය සහ ලබන්නාගේ IP ලිපිනය. එතකොට ඒ සම්පූර්ණයෙන් මේ segment එකට අර header එක එකතු වුණා මේක හඳුන්වන්නේ packet එකක් හැටියට. හරිද? network layer එකට පල්ලෙහෙන් තියෙන්නේ data link layer එකට. ඒකට ඉස්සරහට ඇතුළත් වෙනවා header එකක් සහ ඒක නම් පිටිපස්සෙටත් trailer එකක් එකතු වෙනවා. එතකොට ඒක හඳුන්වනවා සම්පූර්ණ කොටසට frame එකක් කියලා. අපි ඒ අවුරුද්දේ රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ. ව්‍යුහගත ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ. අපි ඒක දිහා බැලුවොත් XYZ සමාගමට නිෂ්පාදන ගිණුම් මළවි පරිපාලන නඩත්තු සහ තොරතුරු තාක්ෂණ සේවා නමින් දෙපාර්තමේන්තු 6ක් ඇත. එක් එක් දෙපාර්තමේන්තුවේ ඇති පරිගණක සංඛ්‍යාව පහත වගුවේ පෙන්වා ඇත. හරි. එතකොට මෙතන අපිට පේනවා බැලුව බැලමටම උපරිම සංඛ්‍යාව තියෙන්නේ 30ක් කියන එක. පරිගණක 30ක් සම්බන්ධ වෙන්න ඕනේ කියන එක. networks 6ක් හැදෙන්න තියෙනවා. එතකොට තමන්ගේම ස්ථානීය ප්‍රදේශ ජාලයක් අවශ්‍යව පවතී. ජාල පරිපාලක වෙත C පන්තියේ මෙන්න මේ ලිපින 192 248 154 බිඳුව. හරි. ඊට පස්සේ සබ්නෙට් මාස්ක් එක දීලා දෙනවා 24 කියලා IP ලිපින කාණ්ඩයක් ලැබී ඇත. සෑම දෙපාර්තමේන්තුවෙම අවශ්‍යතා සපුරා ලමින් එක් දෙපාර්තමේන්තුවේ IP ලිපින වෙන් වෙන ආකාරයට IP ලිපින කාණ්ඩ උපජාලනය කිරීමට අවශ්‍ය වී ඇත. IP ලිපින කාණ්ඩයේ කොපමණ ලිපින සංඛ්‍යාවක් තිබේද? IP ලිපින කාණ්ඩයේ පළමු හා අවසාන ලිපින මොනවාද?
අවශ්‍ය උපජාල නිර්මාණය කිරීම සඳහා සත්කාරක බිටු කොපමණ අවශ්‍ය වේද? උපජාලගත කිරීමෙන් පසු එක් එක් දෙපාර්තමේන්තුව තුළ අදාළ ජාල ලිපිනයේ උපජාල ආවරණය සහ පවරන ලද IP ලිපින පරාසය ලියා දක්වන්න. අපි පළවෙනි ප්‍රශ්න දෙක බලුවොත් එකපාරම 192යි 248යි 154 තමයි දැනට දීලා තියෙන්නේ. එහෙම බැලුවාම 24 අපිට දීලා තියෙනවා මාස්ක් එක හැටියට. එහෙමනම් ජාල ආවරණ අංකය 255 255 255 බිඳුව. ජාල පන්තිය C අකුර. ජාල පන්තිය ක්ලාස් C. එතකොට මොකද්ද තියෙන්නේ? සංයුතිය ගැන බලන්න network host. ඔය ආකාරයෙන් තමයි තියෙන්නේ. ඊළඟට ද්විමය වශයෙන් දිහා බැලුවාම එක ඒවා මෙන්න මේ විදිහට තමයි කැඩිලා යන්නේ. IP ලිපින ප්‍රමාණය කොහොමද තියෙන්නේ? IP ලිපින ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් host සඳහා යොදාගත්ත බිටු ප්‍රමාණය අපිට මෙතන 8ක් තියෙන්නේ. 2 වෙනි බලය 256යි. 2 වෙනි බලය 256යි. හරිද? ඒ නිසා පළවෙනි ප්‍රශ්නයට උත්තරය කොපමණ ලිපින සංඛ්‍යාවක් තියෙනවද කියන එක 256යි. ඒක තමයි උත්තරේ. එතකොට මේකේ පළවෙනි සහ අවසාන ලිපිනය මොනවද වෙන්නේ එහෙම වුණොත්? මෙතනදී වැඩි කරදරයක් නැහැ. දැන් කෙලින්ම 192යි 248යි 154යි බිඳුව ඒක පළවෙනි ලිපිනය. එතකොට අවසාන ඔක්ටෙට් එක මෙහෙම එකේවා 8ක් දාගත්තොත් 255 වෙනවා. ඒ නිසා මෙන්න පළවෙනි සහ අවසාන ලිපින දෙකේ රේන්ජ් එක තමයි මේ එන්නේ. ඊළඟට දැනට පවත්නා ජාලයේ IP ලිපිනය. දැනට පවත්නා ජාලයේ IP ලිපිනය දිහා බැලුවාම අවශ්‍ය උපජාල ප්‍රමාණය නිර්මාණය කිරීමට බිටු කීයක් ඕන වෙනවද host පැත්තේ? උපජාල නිර්මාණය කිරීම සඳහා සත්කාරක බිටු කීයක් අවශ්‍ය වෙනවද? දැන් ප්‍රශ්න මේකයි. හරිද? දැන් මෙතනදී අපිට දීලා තියෙන ඇඩ්‍රස් එක මේක. මෙතන ජාල ආවරණ අංකය 24යි. ක්ලාස් එක C. ක්ලාස් එක C නිසා අවසාන ඔක්ටෙට් එක පමණයි වෙන් කරන්න අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් 6ක් ලබා ගන්න නම් දැන් එකක් විතරක් අපි වෙනස් කරගත්තොත් 2 1 වෙනි බලය 2යි. දෙකක් වෙනස් කළොත් 2 දෙවෙනි බලය 4යි. හරිද? 2 දෙවෙනි බලය 4යි. එතකොට අපිට අවශ්‍ය සබ්නෙට් ප්‍රමාණය 6යි. ඒ නිසා තාමත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තුන්වෙනි එකකුත් අපිට වෙනස් කරලා ගන්න වෙනවා. නෙට්වර්ක් පැත්තට ගන්න වෙනවා 3යි. 2 තුන්වෙනි බලය 8යි. හරි? එතකොට 6යි අපිට ඕන වෙන්නේ වැඩිපුර දෙකකුත් තියෙනවා. ඒ නිසා යොදාගත යුතු බිටු ප්‍රමාණය කීයද? මෙතන ඔන්න 4 වෙනි එක. 4 වෙනි එකේ අපෙන් අහන්නේ IP ලිපින පරාසය ලියා දක්වන්න කියලා අපෙන් අහන්නේ. IP ලිපින පරාසය ලියද්දී මම කිව්වා අර දැන් 2019 දී නම් අපිට අර සබ් නෙට්වර්ක්ස් 3යිනේ තිබුණේ. දැන් මෙතන 6ක් තියෙනවා. දැන් අපිට අර විදිහට එකින් එකට වෙන වෙනම ලියාගෙන යනකොට තවත් පහසු ක්‍රමයක් නම් මේ කියලා දෙන්න හදනේ. සබ් නෙට් ගාන වැඩි නම් එතකොට කරන්න පුළුවන් ක්‍රමය තමයි දැන් host එක පැත්තට අපි යොදාගන්නේ බිටු සංඛ්‍යාව 5යි. ඇයි ඒ හේතුව? දැන් ඔයාලට පේනව නේද මෙතන දැන් මේ සබ්නෙට් එක වෙනස් කරන්නේ අපි මෙතනින් 3ක් ගත්තා නෙට්වර්ක් පැත්තට. ඒ නිසා දරුවනේ host පැත්තට තියෙන බිටු 5යි. හරිද? ඒ නිසා තමයි මේක දැන් බිටු 5ක් විදියට ගන්නෙ. එතකොට එහෙමනම් නෙට්වර්ක් එකක සබ් නෙට්වර්ක් එකක ලිපින පරාසය වෙන්නේ 2 5 වෙනි බලය 32යි. ඒ කියන්නේ මෙන්න මේ බිටු 5 තමයි වෙනස් වෙවි යන්නේ. එතකොට උපරිම ඇඩ්‍රසස් 32ක් අපිට තියෙනවා. 32යි. හරි? එතකොට අනිත් පැත්තෙන් අර මම කලින් කිව්වා වගේ නෙට්වර්ක් පැත්තට යොදාගන්න බිටු සංඛ්‍යාව 3යි. අවසාන IP මේ net ඔක්ටෙට් එකේදී නෙට්වර්ක් පැත්තට 3ක් යොදා ගන්නවා. ඒ නිසා උපජාල ප්‍රමාණය 2 3 වෙනි බලය 8යි. හරිද? එතකොට ඇයි අපි මේ ගණන් දෙක මුලින්ම හදාගත්තේ? ඒ කියන්නේ එකකින් 5 ගානේ අපිට 32ක් ඕන වෙනවා. අනිත් පැත්තේ උපජාල ප්‍රමාණය 8ක් කියලා අපි ගන්නවා. ඇයි ඒ? මෙතනදී මෙහෙමයි. IP ලිපින පරාසය 32යි කියලා කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා මේ දැන් දීලා තියෙන ඇඩ්‍රස් එක ඇවිල්ලා මෙන්න මේක 192යි 248යි 154යි බිඳුව. මේ තියෙන්නේ ඒකමයි. එතකොට එයා අනිවාර්යයෙන්ම පළවෙනි සබ්නෙට් එකට යනවා. උපජාලයට එයා ගන්නවා. හරිද? ඒකේ නෙට්වර්ක් ලිපිනය වෙන්නේ ඒක. එතකොට දරුවනේ දෙවෙනි එක අපිට හොයාගන්න නම් ඒ කියන්නේ
සබ්නෙට් 0 එක මෙහෙක නම් සබ්නෙට් 1 එකට යොදා ගන්නකොට දෙවන උපජාලය සඳහා ඒකේ නෙට්වර්ක් ලිපිනේ හොයාගන්න නම් අර මම 2019 ප්‍රශ්නේ පැහැදිලි කරා වගේ ඔයාලට මේ අර බිටු වෙනස් කර කර මේ බ්‍රෝඩ්කාස්ට් එක ගන්නයි එහෙම කර කර යන්න ඕනේ නෑ. මොකද මේක 6 පාරක් ඒ වැඩේ කරන්න වෙනවා. එහෙම වුණොත් මෙතන ඊට වැඩිය ලේසි ක්‍රමය තමයි මේ ජාලයක ජාල ලිපින පරාසය අරගෙන මෙතන ඉඳන් එකතු කරගෙන යන්න. බිඳුවට 32ක් එක්කහු කරන්න. එතකොට එන උත්තරය ඇවිල්ලා දෙවන සබ්නෙට් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙනවා. දෙවන සබ්නෙට් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙනවා. පැහැදිලිද? 192යි 168යි 154යි 32. හරිනේ? ඒක යොදා ගන්න පුළුවන් ඒ විදිහට. එතකොට ඊළඟට තව 32ක් එකතු කළාම 64ක් වෙනවා. ඊළඟට තව 32ක් එකතු කළාම 96ක් වෙනවා. ඔය ආකාරයෙන් අපි කොච්චරක් වෙනකන් යන්න ඕනේද? දැන් 224ට පස්සෙත් අපිට 32ක් ඇතුළත් කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි දන්නේම නැතුව අපි වැඩි වැඩක් කරගන්න යනවා. ඇයි එහෙම ඕන වෙන්නේ? අපිට මෙතන ඉඳලා 8 පාරයි. අන්න ඒ නිසා තමයි මේ උත්තරේ ගත්තේ. සබ්නෙට් 8ක් හදා ගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අපිට සබ්නෙට් 8ක් දක්වා මෙහෙම 32 ගාන එකතු කරගෙන ගිය හැකි. හරිද? නමුත් අපේ ප්‍රශ්නෙට ඇත්තටම අදාළ වෙන්නේ මෙන්න මෙතනට දක්වා විතරයි. ඒ නිසා මොකද්ද වෙන්නේ? 32 ගානේ අපිට නෙට්වර්ක් 8කට එක්කව කරගෙන ගියාට මේ ගාන විතරයි ඕන වෙන්නේ. ඉතින් අපිට වගුව දීලා තියෙනවා දරුවනේ ප්‍රශ්නේ. එතකොට අපි වගුව ෆිල් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ D01 අපිට ඒක ප්‍රශ්නේ දීලා තියෙනවා ඒ විදිහටම D01 වලට මෙන්න මේ විදිහට ජාල ලිපිනේ මේ තියෙන්නේ මේක. උපජාල ආවරණය දැන් අපි දන්නවා 224ක් කියන එක මේ තියෙන්නේ. මෙහෙම වෙනස් කළා මේක අපිට තියෙනවා. එතකොට දැන් ලිපින පරාසය හොයාගන්නත් දැන් වැඩි කරදරයක් නැහැ. ඇයි මේ බලන්න දෙවෙනි එකේ 32 තියෙන්නේ. හරිද? 32 කියන්නේ දෙවන සබ්නෙට් එකේ නෙට්වර්ක් එක. ඊට කලින් එක 31 වෙනවා. එතකොට එයායි තියෙන්නේ පළවෙනි මේ D1 එකට. 31 බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක තමයි ඒ වෙන්නේ. එහෙමනම් ඊටත් කලින් ඇඩ්‍රස් එක තමයි මේකේ අවසාන පරිගණකයකට යොදා ගන්න පුළුවන් IP ලිපිනය වෙන්නේ. ඒකේ ආරම්භකයා වෙන්නේ මේකට එකක් එකතු කරාම 1. හරිද? අපි දෙවෙනි එක බලමුකෝ. නෙට්වර්ක් ඇඩ්‍රස් එක 32යි. එතකොට එයාගේ IP ලිපින පරාසය වෙන්නේ පළවෙනි එකේනා 33 වෙනවා. එයාට පස්සේ තියෙන එක බලන්න තුන්වෙනි එක 64 නේ පටන් ගන්නෙ. 64 තුන්වෙනි සබ්නෙට් එකට අයිති වෙන්නේ. ඊට කලින් එක්කෙනා 63. 63 අයිති වෙන්නේ මේ D2 එකට තමයි. එතකොට 63 ඇවිල්ලා දරුවනේ බ්‍රෝඩ්කාස්ට් එක. බ්‍රෝඩ්කාස්ට් එකට කලින් තියෙන එක තමයි 62. ඒ තමයි මේ රේන්ජ් එකේ අවසානයේට යොදා ගන්න පුළුවන් IP ලිපින පරාසය. ඔය විදිහට අපිට ගියොත් මේ ටේබල් එක ෆිල් කරගන්න එක හරි ලේසියි. කාලයත් ඉතුරු වෙනවා. මේ උපජාල ප්‍රමාණය ගොඩාක් වැඩියෙන් දීලා තියෙනවා නම් අපිට මේ ක්‍රමවේදයටත් මේක ප්‍රශ්නය කරන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට බලන්න YZ සමාගම මේ එකිනෙකට වෙනස් නෙට්වර්ක්ස් 6ට මොනවද සම්බන්ධ කරන්නේ? ස්විචස් 6යි, රවුටර් එකයි, ෆයර්වෝල් එකයි වෙන වෙනම ගොඩනැගිලි 6ක තියෙන්නේ. එතකොට හැම උපජාලයකටම ප්‍රොක්සි සර්වර් එක හරහා තමයි ඉන්ටර්නෙට් යන්න සකස් කරලා දීලා තියෙන්නේ. එතකොට එතනදී කියනවා DNS සේවාදායකගේ තොරතුරු තාක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇත කියලා. අපි පොඩ්ඩක් බැලුවොත් දරුවනේ මෙන්න මේ වගුව දැන් ඔයාලට දැන් ප්‍රශ්න පත්‍රය අතර ගත්තාම නම් සම්පූර්ණයෙන් මේක තියෙනවා. තොරතුරු තාක්ෂණ සේවා කියන එකයි තියෙන්නේ D06 වලට. හරි. ඒක අපි බැලුවොත් ඒ විදිහට දැන් මේ අපිට කෙලින්ම කියන්නේ මොකද්ද මේක රූප සටහන අඳින්න කියලා කියන්නේ. මෙන්න තියෙන මේ රූප සටහන මේ තියෙන්නේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් මෙතන ඉන්නවා. දැන් මේක නම් මේවා අපි අර කලින් 2019 ඇඳා වගේ ඔයාලට ඒ සංකේත පාවිච්චි කරන්න පුළුවන්. හරි. අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙනවා රවුටරයට එන්නේ. රවුටරයෙන් කෙලින්ම ෆයර්වෝල් එකට එන්නේ. දැන් මෙන්න මේක පොඩ්ඩක් හොඳින් මතක තියාගන්න හැමතිස්සෙම. ඉන්ටර්නෙට් ISP කියන එක ඒක ඔයාලා ක්ලවුඩ් එකක් ඇඳත් හරි එයාව ඊට පස්සේ රවුටරයට දාන්න. රවුටරයෙන් ෆයර්වෝල් එකට දාන්න. ෆයර්වෝල් එකේ මෙහා පැත්තේ තමයි නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ. හරිද?
එතකොට ප්‍රධාන වශයෙන්ම එයා සම්බන්ධ වෙන්නේ එතනද කියනවා එම දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරයි කියලා. එහෙමනම් ඒකේ තේරුම මොකද්ද? අනිවාර්යයෙන්ම මේ අන්තර්ජාල සම්බන්ධතාවය කෙලින්ම එන්නේ IT services කියන තැනටයි එන්නේ. එතකොට ඒකේ ස්විච් එකට තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ ස්විච් එකට තමයි මොකද්ද? DNS කියන එකයි proxy server එකයි සම්බන්ධ කරලා තියෙන්නේ. DNS එකයි proxy server එකයි සම්බන්ධ කරලා තියෙන්නේ මේ IT service කියන LAN එකට. හරි? ඉතින් ඔයාලට ඕන මේකට වෙනම අර විදිහට මේ මොනවද? පරිගණක ඉතුරු ටික කවුන්ට් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 28ක් තියෙනවා. ඒකෙන් දෙකක් අයින් වුණා. එතකොට 26ක් තියෙනවා ඉතුරු ටික. හරි? 26ක් හයි කරන්න හැකියාව තියෙනවා එතන. හරි? ඊට පස්සේ ඒ යටතේ තමයි අනිත් ඒවා ටික සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන තව දෙයක් කියනවා. මොකක්ද අර එකිනෙකට වෙනස් ගොඩනැගිලි 6ක සම්පූර්ණයෙන් ස්ථාපනය වෙලා තියෙනවා කියන එක. ඒකත් අර මොකක්ද අර අපි 2019 දැක්කා වගේ දකින්නේ කොහොමද? අනිවාර්යයෙන්ම ෆයිබර් කේබල් වලින් මේවා සම්බන්ධ වෙන්න ඕනේ. ඒකත් තියෙනවා ඒ විදිහට. හරි? ඒ අහනවා ජාලය සැකසීමෙන් අනතුරු සමාගමේ ඕනෑම දෙපාර්තමේන්තුව ඕනෑම සේවකයෙකුට තම දෙපාර්තමේන්තුවේ පරිගණකයක ඇති වෙබ් අතිරික්සුවක් මගින් ඒකාකාරී සම්පත් නිශ්චායකය www.ni.lk වන වෙබ් අඩවියට සාර්ථක පිවිසිය හැකි විය. නමුත් එක්තරා දිනයකදී එක් සේවකයෙක් තම දෙපාර්තමේන්තුවේ පරිගණකයේ එම වෙබ් අඩවියට ප්‍රවේශ වීම නොහැකි බව දැනගනී. හේතු 3ක් ලියන්න කියනවා ඒ ගැටලුවට. ඇයි ඒ? මොකද්ද වෙන්න පුළුවන්? පළවෙනිම එක තමයි මේ DNS එක අක්‍රිය වෙලා තියෙන එක. හරි? ඊළඟට proxy server එක අක්‍රිය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අන්තර්ජාල සම්බන්ධතාවයේ බිඳ වැටලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් බොහොම සාමාන්‍ය සරල උත්තර ටිකක් ඔයාලට ඒකට ලියන්න පුළුවන් ඇත්තටම. හරි? එක්කෝ ni.lk ඒ පැත්තෙන් ඒ සයිට් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට රවුටරය ක්‍රියාත්මක නොවීම, ස්විචස් සක්‍රිය වීම, රැහන් කැඩී යාම, නිසිතපදි සම්බන්ධ නොවීම දැන් මෙන්න මේ විදිහට. හරි? මේ අතරමාරදී මේ තියෙන ගැටලු ඕන එකක් ඔයාලට තියෙනවා වෙන්න පුළුවන්. හරි? ඉතින් ওই විදිහට තමයි ඔය රචනා ප්‍රශ්නයකට අපිට පිළිතුරු ලියන්න තියෙන ප්‍රධාන වශයෙන්ම ඔයාලා නිරීක්ෂණය කරන්න ඕන එකක් තමයි 2018 ඉඳලා අපේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා නෙට්වර්ක් පාඩමේ ප්‍රශ්න ඔයාලා නිරීක්ෂණය කරන්න ඇති 4-5 MCQ පේපර් එකේ 4-5 වෙනි අවස්ථාවේ ඉඳලා මෙන්න පටන් අරගෙන තියෙනවා. හරි? ඊට පස්සේ 30 ගණන් වල වගේ වෙනකොට නැවතත් ඇවිල්ලා තියෙනවා. හරි? ඊට අමතරව ව්‍යුහගත රචනා ප්‍රශ්නයක තුන්වෙනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ B කොටස හැටියටත් ඒකේ හිස්තැන් පෙරවීමක් එන්න තියෙනවා. සහ අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් එනවා. ඒකෙත් බලන්නේ මොකද්ද? යම් කිසි සිනාරියෝ එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන් හොඳට කියවන්න පරිගණක සංඛ්‍යාව ගැන හොඳ අවධානය යොමු කරන්න. හරිද? එතකොට එකිනෙකට වෙනස් නෙට්වර්ක් තුනක් තියෙනවා නම් තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න හැමතිස්සෙම මේ අනිවාර්යයෙන්ම මේ 2018-19 ප්‍රශ්න දිහා බලද්දී ඔයාලට පේනවා ඇති අන්තර්ජාල සම්බන්ධතාවය ඉස්සලා දෙන ඩිරෙක්ට් එක LAN එකක් ගැන කියනවා. ඒ LAN එක ගැන මොකද්ද කියලා බලන්න. එතකොට ඒ LAN එකට විශේෂ පරිගණක සම්බන්ධ කරලා තියෙනවද කියලා බලන්න. එහෙම සම්බන්ධ වෙනකොට ඒ LAN එකේ තියෙන කම්පියුටර්ස් ගානෙන් අර පරිගණක සංඛ්‍යාව අඩු කරලා ඉතුරු කම්පියුටර්ස් ගාන නෙට්වර්ක් ඩයග්‍රෑම් එකේ අඳින්න ඕනේ. ඊළඟට ඒ ආකාරයට දිගින් දිගට යන්න ඕනේ. එතකොට බලන්න අර භූගෝලීය වශයෙන් ඈතින් පිහිටලා තියෙනවද? එහෙම අවස්ථාවකදී යොදා ගන්න පුළුවන් ඒ ගයිඩඩ් මීඩියා වර්ගය මොකක්ද? ෆයිබර් ඔප්ටික්ද? එහෙම නැත්නම් මොනවද? මේ ට්විස්ටඩ් පෙයාද කියන එක. එහෙම නැත්නම් ඊට අමතරව අනිත් කාරණේ මොකද්ද? ගොඩක්ම බලන්න IP addresses ranges හදාගන්න විදිය. හරි? ඒ කාරණා ටික ඔයගොල්ලෝ හරියට කළොත් ලේසියෙන්ම මේක ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ගොඩාක් ස්තුතියි එහෙනම් අද දවසේ මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.